මෙහෙණාංශ පින්නත් අපි එතකොට මේ මහා චත්තාරිසික සූත්‍රය ඉදිරියෙන් තියාගෙන ඒ මාර්ග සත්‍ය පිළිබඳ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ සහ ඒ රහතන් වහන්සේලා තුල පහළ වෙන මේ දසාංගයේ උච්චතීතිය කියන ආරෂ්ඨාංග මාර්ගයේ වැඩිමත් එක සිද්ධ වෙන සම්මා විමුක්ති සම්මා ඥාන පිළිබඳ තමයි මේ දිනවල සාකච්ඡා කරගෙන එන්නේ. එතකොට අපි මේ ටිකක් වැඩි කාලයක් ගත්ත සම්මා සංකප්පවල ඒ ලෞකික සම්මා සංකල්ප ටික විස්තර කරන්න. හරි අපි දැන් අද ටිකක් ඉස්සරහට යමු සූත්‍රයේ. දැන් දෙවෙනි පිටුවේ දෙවෙනි පැත්තේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ඛතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ සාසවා පුඤ්ඤභාගියෝ උපදිවේපක්ඛෝ නෙක්ඛම්ම සංකප්පෝ අව්‍යාපාද සංකප්පෝ අවහිංසා සංකප්පෝ අයම් භික්ඛවේ සම්මා සංකප්පෝ සාසෝ පුඤ්ඤභාගියෝ උපදිවේපක්ඛෝ. ඒ කියන්නේ මේ පින්වත් මහණෙනි ආශ්‍රව සහිත වූ පුඤ්ඤභාගී සාසවෝ පුඤ්ඤභාගියෝ කියන්නේ පින් කරන්න උපකාර වෙන උපදිවේකපක්ඛෝ කියන්නේ මත්තේහි අනාගතේහි ඔබට සැප විපාක ලැබලා දෙන නෙක්ඛම්ම සංකල්පෝ. ඒ සම්මා සංකල්පයේ කුමක්ද කියන තැන විස්තර කරන්නේ නෙක්ඛම්ම සංකල්පයේ කාමයන්ගේ නික්පීම් පිණිස වෙන කල්පනාව. ඒ වගේම අව්‍යාපාද සංකප්පෝ තරහකින් තොරව කරන කල්පනාව අපි කියන්නේ මෛත්‍රිය කියලා. මෛත්‍රී සිත. ඊළඟට අවිහිංසා සංකප්පෝ හිංසා රහිතව කල්පනාව අපි කියන්නේ කරුණාව කියලා. මෙත්තා කරුණා ගැන තමයි මේ අව්‍යාපාද සහ අවිහිංසා සංකල්ප කියන්නේ. ඉතින් මම හිතන්නේ අපි ටිකක් දීර්ඝව මොකද්ද ව්‍යාපාදය ගැන ඒ කතා කරද්දී අපිට කරුණාව ගැනත් අපිට සාකච්ඡා වුණා. ඉතින් ওই ටික තමයි අපි දැන්ට ඉවර කරේ සාකච්ඡා කරලා. පින්වත් මහණෙනි ආශ්‍රව සහිතව පින් කරන්න අනුබල ලැබෙන මත්තේහි සැප විපාක ලබා දෙන සම්මා සංකල්පය නම් මෙයයි. සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදිවේපක්ඛෝ. හරි දැන් අපි ඉතින් එහාට බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද මේ ලෝකෝත්තර සම්මා සංකල්පය විග්‍රහ කරලා තියෙන ආකාරය ටිකක් අද සාකච්ඡා කරමු. ඛතමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ අනස්සවෝ ලෝකෝත්තර මග්ගංගෝ ලෝකෝත්තරෝ මග්ගංගෝ යෝකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමන් අරිය මග්ග සමග්ගිනෝ අරිය මග්ගම් භාවයතෝ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා යප්පනා චේතසෝ අභි නිරෝපනා වචී සංකාරෝ අයම් භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකෝත්තරෝ මග්ගෝ සෝ මිච්ඡා සංකප්පස්ස පහනාය වායමති සම්මා සංකප්පස්ස උපසම්පදාය ස්වස්ස හෝති සම්මා වායාමෝ සතෝච මිච්ඡා සංකප්පං පජහති සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජං විහෙරති සාස්ස හෝති සම්මා සති ඉතිස්සමේ තයෝ ධම්මා සම්මා සංකප්පෝ අනුපරිදාවಂತಿ
අනුපරිවත්තಂತಿ සේයති ඉදං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. හරි එතකොට ඒකේ පරිවර්තනය දීලා තියෙන්නේ පින්නත් මහණෙනි ආර්ය ශ්‍රාවකෝ ආර්ය ශ්‍රාවකයා ආර්ය අනාසව ආශ්‍රව රහිතව ලෝකෝත්තර මාර්ගංගෝ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මා සංකල්පය කුමක්ද? ආර්ය ඊතර කියනවා අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය සිත් ඇති අනාසව සිත් ඇති අරිය මග්ගිනෝ අරිය මග්ගම් භාවේතෝ තක්කෝ විතක්කෝ ආර්ය මාර්ගයෙන් යුක්ත වූ ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරන කෙනෙකුගේ යම් නුවණක් තර්කයක් විතර්කයක් කියන්නේ යම් තර්කයක් තියෙනවද විතර්කයක් තියෙනවද සංකල්පයක් ඇද්ද තර්කයක් විතර්කයක් සංකල්පයක් ඇද්ද අප්පනා ව්‍යාපනා චේතසෝ අබිනිරෝපණ මෙතන ඉතර එක පරිවර්තනයේ දාලා තියෙන විතර්කයක් ඇද්ද සංකල්පයක් ඇද්ද සිත තිලකුණු අරමුණු කොට තිලකුණු අරමුණට නගා ගැනීමක් ඇද්ද අබිනිරෝපණ මෙතන දීලා තියෙන්නේ විදර්ශනා අරමුණේ පිහිටවීමක් ඇද්ද සිත විදර්ශනා අරමුණට නැන්වීමක් ඇද්ද ඊට පස්සේ තියෙන වචනයක් වචී සංකාරෝ වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර දෙකට මෙතනත් ඒ වචනේම දාලා තිනවා විතක්ක ਵਿਚාරයක් ඇද්ද විරක්ක ਵਿਚාරෝ වචී සංකාරෝ අයම්බික්වේ ඉතින් එතකොට මෙන්න මේ වචන ටික තමයි තියෙන්නේ පහණිනේ මේට කියන්නේ මේ ආර්යෝ ලෝකෝත්තරෝ මාර්ගාංගයක් වූ සම්මා සංකල්ප කියලා. හරි දැන් අපි මේ ටික ඉස්සෙල්ලා පොඩ්ඩක් විස්තර කරගෙන ඊට පස්සේ ඒකේ යට තියෙන කොටස් ගැන අපි ටිකක් අවධානය යොමු කරමු. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන විස්තර කරන්නේ දැන් මේ ලෝකෝත්තර සම්මා සංකප්පේ වඩද්දී ඒ ලෝකෝත්තර සම්මා සංකල්පය වර්ධනය කරද්දී යාට මේ තියෙනවා කියලා තරකයක් විතරකයක්. දැන් අපි මම හිතමුකෝ දැන් මේ තරක විතරක කියන එක ඒ කියන්නේ මෙන්න ඒ වචනේ අපි තේරුම් ගන්න යද්දී මොකද්ද මේ ලෝකෝත්තර මාර්ගයේ වඩද්දී ඇති වෙන තරකය ලෝකෝත්තර මාර්ගයේ වඩද්දී තියෙන විතරකය ඒ කියන්නේ දැන් ලෝකෝත්තර සම්මා සංකල්පයේ අපි තුලින් වැඩෙන්න යද්දී ඒ කියන්නේ අපිටම අදාළ විතරකයක් අපේ ඇතුලෙන් ගොඩ නැගෙන්න ගන්නවා. ඒ කියන්නේ අපේ ඇතුලෙන් මේ තරකයක් ගොඩ නැගෙන්න ගන්නවා කියන්නේ ඒ කියන්නේ දැන් අපේ අභ්‍යන්තරය ගන්නකො අපේ ඇතුළාන්තය තුල අපේ තියෙනවානේ යම් එළියේ පේන බොළඳ ස්වභාවයක්. බොළඳ කාමයට ඇදිලා යන, හරිම බැඳීම් වලට ඇදිලා යන ලාමක ස්වභාවයක් අපේ පිටින් තියෙනවානේ. පොඩි දෙයකටත් කේන්ති යන ඒ වගේ හරි අපි කියන්නේ අපේ යම් බොළඳ ගතියක් ලාමක ස්වභාවයක් තියෙනවා. ඒ ලාමක ස්වභාවය තිබ්බට අපේ ඇතුලේ ඊට ප්‍රතිවිරුද්ධ තර්කයකුත් ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අපේ ඇතුලේ තියෙනවා ඒ අපේ කාමයටම විරුද්ධ. ඒ කියන්නේ දැන් රාගයට යද්දී රාගයටම බැඳෙන කියන්නේ අපේ එළියෙන් බැලුවාම අපි රාගයට ඇලෙන ස්වභාවයක්. තිබ්බට අපේ යම් මට්ටමක අපේ අභ්‍යන්තරයේ විරාගී එනර්ජි එකක් තියෙනවා. විරාගය අපේ ඇතුලේ පවතිනවා. විරාගී ශක්තියක් තියෙනවා. ඒ විරාගී ශක්තිය යම් වෙලාවක මතුනොත් ඒ තර්කය ඒක තමයි ලෝකෝත්තර තර්කයක් තියෙනවා. විරාගී එනර්ජි එකක් තියෙනවා. විරාගී ශක්තිය විරාගයේ මතුවෙච්ච ගමන්ම අපේ ඇතුළ ශූන්‍යත්වයට ගමන් කරනවා. මම මේ කියන එක හොඳට බලන්න ඒක තමයි මේ කියන්න උත්සාහ කරන්නේ.
කියන්න පෙන්වන්න හදන්න බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම තර්කයක් විතර්කයක් අපේ ඇතුලේ තියෙනවා. අපේ ඇතුළාන්තේ තියෙන අපි දකින ප්‍රතිබිම්බේ නෙමෙයි අපේ මම හිතන කෙනා නෙමෙයි මගේ ඇත්තටම ඇතුළ. මම හිතන්නේ අයියෝ මම මහා චොර චරිතයක් මම මෙහෙමයි මම මේවට බැඳිලා යනවා මට මේව නැතුව බෑ මං මහා වැලක් වගේ මම මහා වැලක් වගේ කියලා නිකන් හැම වෙලෙම අපේ තියෙන්නේ අපි ගැන ලොකු මේ හීනමානයක්. අපි ගැනම හරි පච සිටිවිල්ලක්. අපි ගැනම අපිට බෑ. මේ අපිට හයිය නැහැ. අපිට ශක්තිය නැහැ. ඒ කියන්නේ මේ අර අපිට නිකන් බෑ කියන නිකන් නෙගටිව් ඍණාත්මක. මට මෙච්චර හයිය නැහැ. අයියෝ මට නම් මාව ෂුවර් නැහැ. මට නම් බැරි වෙයි දන්නේ ඕක කරන්න. කියලා අර අපි කියන්නේ හරි නෙගටිව් එනර්ජි එකක්. ඒක සමහර අයට මහාන වෙන්න කිව්වමත් කියන්නේ අපෝ මට ෂුවර් නැහැ ආදුර මට මොනව වෙයිද දන්නේ. ඒ කියන්නේ තමන්ට තමන් ෂුවර් නැති ගතිය. තමන්ට තමන්ගේ හරීම මේ කියන්නේ හරීම බොළඳයි. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිවිරුද්ධ තර්කරේ තාම ඇවිල්ලා නැහැ. තමන්ගේ ඇතුලේ තියෙන තමන්ගේ අර තියෙන ප්‍රතිවිරුද්ධ එනර්ජි එක ප්‍රතිවිරුද්ධ තර්කය. ප්‍රතිවිරුද්ධ තර්කයක් අස්සේ තියෙන අපේ. ඒ ප්‍රතිවිරුද්ධ තර්කය අපේ ඇවිල්ලා නැති හින්දා අපි ගැනම ඉන්නේ ෂුවර් නැති විදියට. අපිට අපිව ෂුවර් නෑ කියා නිකන් හරීම කියන්නේ අපේ ආත්මය පුදුම විදියට අපි පල්ලෙහාට දා ගන්නවා. අපිව නිකන් ලොකු හීනමානයකට දානවා. ඒක අර නිකන් අපි තෝ මිනිස්සෙක් රජෙක් වෙනවා කියලා. මිනිස්සෙක් දුප්පත් තැනක ඉඳලා එයා දුප්පත් තැනක ඉඳලා හිඟන්නෙක් වෙලිය ඉඳලා නැත්තම් එයා රජෙක් වුණත් එයා හැම වෙලෙම කියන්නේ එයා හැම වෙලෙම කියන්නේ අයියෝ මම රජෙක් වුණාට මම පැල්පතේ හිටියේ මම මෙහෙම දුප්පතෙක් විදියට හිටියේ කියලා එයා බලන්න එයා රජෙක් වුණත් මානසිකව එයා දිලින්දේ හැමදාම එයා දිලිදු තැනක ඉඳලා ආපු කෙනෙක් කියන හීන රජෙක් වුණත් එයාගේ මනස ලොකු හීනමානක ඉන්නවා හීන ස්වභාවයක ඉන්නවා ඔය අපේ යාළුවෙක් හිටියා මං ඉස්සර බණ කියද්දිත් කියන ඒ යාළුවගේ ස්වභාවය තමයි අපි ඉස්සර හිතුවේ එයා හරි මාන්නකාරයෙක් කියලා. මොකද අපි මොනවා කිව්වත් එයා කියන්නේ උඹලා නම් කොහොමද කියන්නේ මන් දන්නේ නැහැ මං නම් නිවන් දැකලා ඉන්නේ. මම නම් රහත් වෙලා ඉන්නේ උඹලා රහත් නැහැ කියලා මම කියන්නේ. ඉතින් උඹලාම ඉතින් පල්ලෙහාට දාගනින්න. උඹලා පල්ලෙහාට දාගලා උඹලා මේ අපෝ මේ ලෞකික මිනිස්සු හරිම මේ මිනිස්සු පෘථග්ජනයෝ කියලා ඉතින් දාගන්න කියනවා. හැබැයි මම රහත් වෙලා තියෙන්නේ ෂුවර්. මම මේ කතාව දන්නවා මට අවබෝධ වෙලා තියෙන්නේ මම වැඩේ දන්නවා. උඹලාට ඉතින් දහිරියේ. ඒ කියන්නේ අපිම දාගත්ත හීනමානයක් තියෙන අපේ. අපිම දාගත්ත හීනමාන තර්කයක් තියෙන අපිට. බෑ කියාගත්ත නිකන් එළුවෙක් වගේ කොයිලෙක බෑ කියාගත්ත තර්කණයක් එන්නේ. ඉතින් මට අර යාළුවාගේ මට තේරෙන්න ගත්තේ ඒ යාළුවා ආශ්‍රය කරද්දී හරි පොසිටිව් එනර්ජි එකක්. ආයේ කොයි එකකට ගියත් එයා ඕකේ වෙලා බහින්නේ. එයා කියන්නේ යාගේ තිබෙල් මාන්නකාරකම නෙමෙයි තිබ්බේ ඇත්තටම. කියන්නේ බුදුරජාණන් වහන්සේ පවා කියන්නේ උඹලා උපදිද්දිම ප්‍රභාසර චිත්තයෙන් ආපු අය. පබස්සරම් මිදන්ති කියන්නේ ප්‍රභාසර චිත. පිරිසුදු හිත මේ පස්සේ මේ කිලිටි ගෑවුනේ. ඉතින් ඒ නිසා නුඹලගේ ප්‍රතිවිරුද්ධ ශක්තිය හරි ප්‍රභාසරයි. නුඹලගේ ඇතුලේ තියෙන එනර්ජි එක දඹ රත්තරණක් උඹලගේ ඇතුලේ තියෙන්නේ. මේ හැම කෙනෙක්ම බුදුවරේ හැම කෙනෙක්ගේ ඇතුලේ බුද්ධ ශක්තිය තියෙන්නේ. ප්‍රභාසර චිත්තයක් තියෙන්නේ. ඒක තමයි නුඹලගේ රියල් එනර්ජි එක. නුඹලගේ ප්‍රතිවිරුද්ධ ශක්තිය. නුඹලගේ ඇතුලේ තියෙන එනර්ජි එක පාරිශුද්ධත්වය. මෙහෙම එනර්ජි එකක්, පවර් එකක්, ශක්තියක් අපේ ඇතුලේ තියෙනවා. ප්‍රභාස්වරයා. අපි මොකද වෙන්නේ? ඊට අපි මේ කාලයක් ගිහිල්ලා මේ බාහිරින් ගෑවිච්ච දූලි ටික අල්ලන් අයියෝ මම මහා ජරා කෙනෙක් මට නම් බෑ පිරිසුදු වෙන්න කියලා අරකටම වඳගෙන ඉන්නවා. අරකටම වන්දනා කරගෙන ඉන්නවා. අරකම ලොකු කරගෙන අම්මෝ ඒක මහා දෙයක් විදියට. ඒක නිකන් ලෝකේ තියෙන අමාරු මේ කාමයේ කියන්නේ මේ බැඳීම කියන්නේ මහා ලොකු දෙයක් විදියට නිකන් ඒක ලොකුවට අරගෙන ඉන්න. ඇඟට අරගෙන ඉන්නවා. ඒ වුණාට ඒක මේ පස්සේ මේ කාලේ මේ ප්‍රභාසර චිත්තයට වැඩි දූවිලි දැට්ටක් විතර ඔක පුග්ගල බිමගම අයින් වෙලා යන එක. හැබැයි අපි නිකම් මේකට වහල්කම් කරනවා මේකට දාසකම් කරනවා මේක නැතුව බෑ කියලා හිතනවා. මෙයා නැතුව බෑ කියලා හිතනවා. මේ අපි උපදිද්දෝ එක්කෙනෙක්වත් අපිට හිටියේ නෑ.
අපි කායෙක්වත් ඩිපෙන්ඩ් වෙලා නෙමෙයි ආවේ. මේ පස්සේ අල්ලගත්ත අය. පස්සේ මේ හම්බෙච්ච පාරේ යද්දි මෙහෙට ආවට මගතොලේදී හම්බෙච්ච කෙනෙක් අල්ලගෙන පොඩ්ඩක් කතා කරලා එයා නෑ කියලා අඬද්දි එයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා වැළපෙද්දි ඒක නෑ කියලා කියන්නේ. නිකන් බලන්නකො නේ. දැන් ඉස්සර පොඩි කාලේදී ගෙවල් වල තිබ්බේ නෑ ලයිට්. තිබ්බේ නෑ මිසු ලාම්පු කුප්පි ලාම්පුවෙන් හිටියා. දැන් බලන්නකො ලයිට් නැතුනොත් කෑ ගහන හැටි, හොට්ටුවට නැතුනොත් කෑ ගහන හැටි. මොනවත් තිබ්බේ නෑ අපිට මුලදී. ඔය කිසි ප්‍රශ්නයක් නැතුව අපි හිටියානේ. ලයිට් තිබ්බෙත් නෑ. ඔය කුප්පි ලාම්පුව මත කොච්චර ජීවිතයක් ගත කරාද? දැන් අපි ඒවට වහල් වෙන්න පටන් ගන්නවා. අපි බැගෑ වෙන්න පටන් ගන්නවා. අපිට බැඳෙන්න අය හිටියෙත් නෑ, මොනවත් තිබ්බේ නෑ. ඒත් අපිට සුන්දර ජීවිතයක් ගත කරා. කියන අපේ ඇතුලේ ඕනෑම දෙයකට හැඩගෙන එනර්ජි එක තියෙනවා. ඕනෑම මොමන්ට් එකකට ඕනෑම පරිසරයකට හැඩගැහෙන්න පුළුවන් එනර්ජි එක තියාගෙන ඒ තර්කණේ තියාගෙන අපේ තියෙන්නේ අපේ එන්නේ අනිත් තර්කේ අනිත් විතර්කේ. එන්නේ බෑ මට අමාරුයි මට බෑ කියන එක නේ. හැබැයි මන් තේරුම් ගත්තොත් මගේ ඇතුලේ ප්‍රභාෂර චිත්තේ තියෙනවා. බුද්ධ ස්වභාවයේ තියෙනවා. ඒක හරි එනර්ජිටික්. ඒක හරි හයියයි. ඒක පුදුම ජවයක්. ඒක මතු කරගත්තාම ඔය කිසිම දෙයක් ගණන් ගන්න නැහැ. ඉතින් ඒ කිසිම දෙයකට බැගෑ වෙන්නේ නැහැ, දාසකම් කරන්නේ නැහැ, වහල් වෙන්නේ නැහැ. ඉතින් අපි මේ මොකද්දෝ හීනමානයක් දෙනවා දැන් මේ ලෝකෝත්තර සම්මා සංකල්පය කියලා. බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්න හදන්නේ අපේ ඇතුලේ තියෙන මේ තර්කණය ගන්න කියන එක. කියන්නේ නුඹේ ඇතුලේ ඒක හරියට ඔය මම ඔය මේ ලෝකෝත්තර සම්මා සංකල්පය ගැන ඉගෙන ගද්දී ඔය මිතිරිගලදී ධම්මචාර කියපු දෙයක් තමයි ඒක හරියට මේ මට මතක හැටියට කිව්වේ බාලදක්ෂයෙක් වගේ කියලා. බාලදක්ෂයෙක් ජම්බරියක් ගහගෙන කැලේට යන්න යනවා. ඒ කියන්නේ ආ බෑග් එකකට ඔය කුඩාරමක් හරි මොකක් හරි එකක් දාගත්තා. දාගෙන කැලේට යන්න යද්දී නිකන් වටේ ඉන්න අය කියනවලු උඹට පිස්සුද කියලා. උඹට පිස්සුද මේ හොඳ ගෙයක් තියෙද්දි හොඳ කාමරයක් තියෙද්දි හොඳට පහසු ඉන්න පුළුවන්කම තියෙද්දි මේ මොන පිස්සුවකට මේ කැලේකට යන්නේ මදුරුව කන්නේ. මදුරුව කන්නේ කැලෑවකට යන්නේ පිස්සුද? මේ ඔක්කොම හොඳට පහසුකම් දිනවා සියල්ලම ඔක්කොම ලැබිලා තියෙද්දි කියලා මේ අර එළියේ මිනිස්සු කියනවනේ එක ඒවා. ඒ එළියේ මිනිස්සු කොහොමද අපරාධය ඔක අමාරුයි ඉන්න කැලෑවල ජීවත් වෙන්න පුළුවන්ද? ඔය ජීවිතේ දිගට කැලෑවක ඉන්න බෑ. ඔහොමයි මෙහෙමයි කියලා වටේ ඉන්න අය එක ඒවා කියනවා අර බාලදක්ෂයාට විරුද්ධව. අර කුඩාරමක් ගහගෙන ඉන්න යන කැලේකට යන්න යන මනුස්සයාට විරුද්ධව දහසක් දේවල් කියනවා. මෙහෙමයි කියද්දී අර ඒ බාලදක්ෂයාගේ ඇතුලේ තිබ්බනේ කවුරු මොනවා කිව්වත් මම යනවම තමයි කියලා. තරකයක් එයාගේ ඇතුලේ තියෙනවනේ ආයි. අර අය මදුරුව ගැන කිව්වත්, කැලේ ඉන්න සත්තු ගැන කිව්වත්, කොටි ගැන කිව්වත්, වලස්සු ගැන කිව්වත් ඒ මොනවා කිව්වත් අදාළ නැහැ. ඒ මොනවා කිව්වත් නැත්තම් අර සමහර අය කිව්ත් නෙවෙයිනේ අර මිනිස්සේ මදුරුවෙක් ගැන කියපු ගමන් ආයෙ ගෙදර නතිනවා. අර මෙහෙම සීතලයි කියපු ගමන් ඔක්කොම බයයි. අර මිනිස්සු කියන පදේට යන්නේ වැටෙන්නේ. සමහර මිනිස්සු ඉන්නේ මේ මිනිස්සු මේ ඔයා කැතයි කිව්වම ඊට පස්සේ එයා හිතන මං කැතයි කියලා. නහය කැතයි කිව්වම නහය කැතයි කියලා. නහය කපා ගන්න කිව්වම ඒක කපා ගන්න. ඊට පස්සේ අයියෝ අපරාධේ නහය කපා ගත්ත කිව්වම ආයෙ ඒක ගැන දුක් වෙනවා. අර සමහර මිනිස්සු ඉන්නවා අර මිනිස්සු කියන පදේට හැරෙනවා. මිනිහා විනාඩි 5න් බාරේ ටියුබ් ලයිට් වගේ. අර මිනිහට ඔව් මම යනවා. අර මිනිහ මදුරුව ඉන්නවා කිව්වා අම්මෝ මම යන්නේ. මේ කොන්දක් නැහැ කියන්නේ අපි. කොන්දක් නැහැ. එක මිනිස්සයා කියන වචනෙට ඒ මනුස්සයට තනි හිතක ඉන්න බෑ. තනි මතයක ඉන්න බෑ. තනි හිතක ඉන්න බෑ. තනි අදහසක ඉන්න බෑ. අර වැනෙනවා යන පැත්තට වැනෙනවා පනරැල් වගේ. හුලඟේ යන පැත්තට වැනෙනවා වගේ වචනේ විනාඩි දෙකෙන් දෙකට මාරු වෙනවා. විනාඩි දෙකෙන් මූඩ්ස් වෙනස් වෙනවා. විනාඩි දෙකෙන් දෙකට සෙනික නූඩල්ස් වගේ ටික් ගාලා නිකන් ඒ මනුස්සයා හැදිලා ඉවරයි. අන්න ඒ වගේ අර හරීම මේ හයියක් නැහැ, කොන්දක් නැහැ, කෂේරුකාවක් නැති මහා බොළඳ තර්කණයක් ඇතුලේ තියෙන්නේ. මිනිසුන්ගේ වචනෙන් වචනට හෙලවෙන තර්කණයක් තියෙනවා. ඉතින් එතකොට කියනවා හැබැයි මට කියලා දුන්නේ දක්ෂ බාලදක්ෂයෙක් එහෙම නැහැ. දක්ෂ බාලදක්ෂයාගේ ස්වභාවය තමයි ඔය මොනවා කිව්වත් ඌට ඒක සුවර්නේ. ඌට ඒක සෙට් නම් ඒ ජීවිතේ. එයාට ඒක සෙට් නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක දුක වුණත් ඉදිනේ මං. ගත්ත තර්කය, ගත්ත හයිය අරගත්තා ඒක කැලේට යනවා. වනාන්තරගත වෙනවා. වනාන්තරගත වෙලා ඒ හුද එන්න තනියට යනවා.
එන්න හුදකලාවට යනවා. ඉතින් හැබැයි මේක තේරුම් ගන්න මේක හරි අමාරුයි. මොකද මේ අපි මේ තීරණය ගන්න මේ ලෝකෝත්තර විමුක්තියක් ලබන්න සත්‍ය සොයා ගන්නවා කියන තීරණයට ආපු දවසේ ඉඳලා අපි මේ අභ්‍යන්තර හුදකලාවකට ගමන් කරන්නේ. කැලේකට රින්ගන්නේ. වනාන්තරගත වෙන්නේ ආර කියන්නේ අතුලාන්ත ආරණ්‍යගත වීම. අතුලාන්ත හුදකලා වීම. තමගේ අභ්‍යන්තරේ තනිකමට බහිනවා. අභ්‍යන්තරේ හුදකලාවට බැසීම. අභ්‍යන්තර වශයෙන් අපි පාළුවට ගමන් කිරීම. තේරුම් ගන්න මේක හිතා ගන්න බෑ මිනිසුන්ට. මේකට අපේ හිතවත් සමාජ තර්ක එන්නේ නැහැ සපෝට් එකට. හිත පවා කියන්නේ ඔබ අපරාධ ලයිෆ් එක නාස්ති කර ගන්නවා. මේ උඹට වයස කීයද තාම? තාම මේ තරුණ කාලෙන් තාම මේ කළු කෙස් තියෙන නිකන් අකලට කැලෑව පිපිච්ච මලක් වෙන්න ඕනේද? කැලෑවේ පිපිලම කැලෑවේ පර වෙලා ඉතින් වැඩි තියෙන්නේ මල කැලෑවේ පිපුණත් මලම තමයි. මලට ප්‍රශ්නයක් නැහැ. ඕක දැක්කත් එකයි මිනිස්සු නොදැක්කත් එකයි. ඉතින් මල කැලෑවේ පිපුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කිසිම එක ගැටලුවක් නැහැ. මලේ සුවඳ ඒ විදිහටම දැනෙනවා කැලේදී. ඉතින් එතකොට ඒ නිසා නන්දා මාලිනිත් කියන්නේ මලකේ දුවේ නොබේකේ හැඩ බලන්න එපා කියලා. බොයි ලස්සන හොයන්න ගියොත් අයියෝ මම මේමයි මගේ තරුණ කාලේ කියලා හිතන්න ගියොත් එහෙම හෙන්න අවුලක් දා ගන්නවා. මම මේ මොකද කරන්නේ මීට වඩා හොඳ නැද්ද එළියට ගිහලා පොඩ්ඩක් පාටියකට ගිහලා නටලා ගල්ලා නිකන් ඌක නෙමෙයිද ජීවිතේ. කියලා නිකන් අපේ එනවම හරි බොළඳ තර්කයක්. බොළඳ තර්කණයක් එන්න පටන් ගන්නවා එක පැත්තකින්. ඒක සමහර වෙලාවට ඒ තර්කනේ කාම විතර්ක බලවත් වෙනවා. කාම විතර්ක ටික සම්පූර්ණ බලවත් වෙලා අපිට නිකන් ආයෙ ගිපලයන් අපරාධ ඕකට තව කල් තියෙනවා. මෙච්චර හිරිමල් තරුණ වයසේ මෙච්චර තව විදලත් නැහැ හරියට දේවල් ලයිෆ් එකේ. තාම මේවා විදලා නැහැ කියලා. හැබැයි වැඩේ තියෙන්නේ අර මේ ඒකට අහු වෙනවා ඇත්තටම විදලා නැති අය. විඳලා ඒක තේරුම් අරගත්ත කෙනෙක් ඉන්නවනම් එයාට ලේසියා දන්නවා කොච්චර ගියත් එක පැටර්න් එකක් තියෙන්නේ මේකේ. කොච්චර ගියත් ආයේ මොන විදිහින්ද ගියත් මුලදී සතුටුයි මුලදී අනිත් කෙනාගේ ඇටෙන්ෂන් එක හම්බෙනවා ටික කාලයක් යද්දී ඇටෙන්ෂන් එක අඩු වෙන්න ගන්නවා වලියන්න පටන් ගන්නවා ඊරිසියා එන්න ගන්නවා මරා ගන්නවා අයින් වෙනවා ආයේ මුලදී ආයෙ එකක් පටන් ගන්නවා ආයෙ මාර සතුටුයි මාර ඇටෙන්ෂන් එකක් අනිත් කෙනාගේ හම්බෙනවා ටික ඇටෙන්ෂන් අඩු වෙනවා සතුට අඩු වෙනවා මරා ගන්නවා ඉවරයි ඉතින් ඔකනේ තියෙන්නේ ඉතින් ඔය පැටර්න් එක ඉතින් එතකොට එයා දන්නවා ඉතින් කොච්චර කළත් මෙච්චර තමයි යෝගාසෙ තියෙන්නේ. ඕක ඔය දුවන දිවිල්ල ඇතුලේ එළියේ හැම අත්දැකීමක්ම එක පැටර්න් ඒ කියන්නේ බලන්නකො නිකන් ඔබගේ ජීවිතයේ මොනවා හරි බැඳීම් වලට හැරිච්ච විදිය නැත්නම් ඩ්‍රග් එකකට හරි පුද්ගලයෙක්ට හරි බැඳුණා නම් ඒ බැඳීම ඇතුලේ කැරකිච්ච චක්‍ර ටික එකම චක්‍ර ටික. ඉතින් ආයෙ ඩ්‍රග් එකක් ගත්තත් ආයෙ කාට හරි බැඳුණත් ওই චක්‍රෙම තමයි ඉතින්. එකම අර සර්කල් ටිකක් ඒ බැඳීම ඇතුලේ ආපු සතුට දුක වේදනාව පරිගැනීම වෛරය ඉතින් ඔක ඔහොම තමයි. ඒ ඇරෙන්න අමුතු දෙයක් නැහැ නේ. ඉතින් ආයෙත් ගිහිල්ලා ආයෙ බැඳුනත් ඉතින් සතුටුයි ඇටෙන්ෂන් හම්බෙදි තව සතුටුයි දුකයි එපා වෙනවා එච්චරයි. ඉතින් පුද්ගලය මාරු කරාට එකම චක්‍ර ටික තමයි පුද්ගලය මාරු කර ඩ්‍රග් වර්ග මාරු කර පුද්ගලය මාරු කර එකම ටික විදෝ යනවා. එකම පැටර්න් චක්‍ර කරකෝ යනවා. ඉතින් වෙන මොකක්වත් දෙයක් නැහැ ඔක ඇස්සේ. කියන අපි අමුතුයි කියලා කුතුහලයට ගියාට පස්සේ අන්තිමට නෑකෝ අරකම තමයි කියලා. නැත්නම් අපි මුලදී හිතින්නේ එහෙමනේ අම්මෝ මේක නම් සුවිශේෂී බඩුවක්. මේක නම් සුවිශේෂී පුද්ගලෙක්. බඩුවක් කියලා මං කියන්නේ පුස්තකයේ වස්තු පුද්ගලයෙක් ගැන නෙමෙයි මොනවා හරි ඩ්‍රග් එකක් ගැන. එහෙම තමයි මුලදී හිතෙන්නේ මේ වගේ කෙරින්න ලොවෙත් නෑ ලොයි ගහල්නේ ලොවෙත් නෑ ලොයි ගහෙත් නෑ ගාල්ලේ පොලිත් නෑ කියලා. ඉවර වෙන්නේ අපෝ පරණ එකම තමයි කියලා. පරණ එක ඊට පොඩ්ඩක් ඔයිට වඩා හොඳයි කියලා. පොඩ්ඩක් පරණ එක ඊට වඩා චුට්ටක් හොඳයි කියලා. පරණ එක ඉතින් ඔච්චරේ ඉතින් ඒක තමයි ඉතින් ඔය කොච්චර මුලදී පෙහෙන්නේ නිකන් කවදාකවත් එහෙම කෙනෙක් හම් වෙලත් නැහැ දැකලත් නැහැ ආශ්‍රය කළත් නැහැ මාර විදියට මාව සතුටු කරනවා මාව මෙහෙම කරනවා මාර ආදරයක් ඉතින් ඔය රිද්ම් එක තමයි ඉතින් හැමතැනම කැරගෙන්නේ. ඉතින් ඒ කැරගෙන එක අන්න එකයි මම කියන්නේ මේ චක්‍ර අර අන්න එක තමයි තාරකණය කියන්නේ. මෙතන මේ නුවණින් විමසනවා කියන්නේ තරකයක් තියනවා කියන්නේ යාට තරකයක් එයාගේ ඇතුළේ වැඩ කරනවා. විතරක එයා ඒ අත්දැකීම් ලබලා තිනවා ලයිෆ් එකේ. ජීවිතේ අත්දැකීම් ලබලා තේරුම් අරගෙන දැන් එයාට කොච්චර කළත් ඒකට බැඳෙන්න බෑ මොකද ප්‍රතිවිරුද්ධ තර්කණයක් ඇතුලෙන් එනවා.
ප්‍රතිවිරුද්ධ කියන්නේ යාගේ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් ඇවිල්ලා එයාට කියනවා ඉතින් මේකත් ඔච්චර බව. අර ඒ ප්‍රතිවිරුද්ධ එතකොට ප්‍රතිවිරුද්ධ තර්කනේ ශක්තිමත් වුණොත් සම්මා සංකල්පයි. අර අපේ අස්සෙන් එන ප්‍රතිවිරුද්ධ තර්කේ ප්‍රතිවිරුද්ධ ਵਿਚාරේ නුවණ ප්‍රතිවිරුද්ධ ශක්තිය. ඉතින් වැඩේ තියෙන්නේ ඉතින් අපි දන්නේ ඒක ප්‍රතිවිරුද්ධ ශක්තිය ඇතුලෙන් එන එක කොච්චර ප්‍රබල වේද කියලා. හැබැයි ඒක අර එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට ලේසි. හැබැයි සමහර අය ඉන්නවා යාලා එක්ස්පීරියන්ස් නැති වුණාට අපි කියන්නේ යාලා මේ සසර මාර්ගය වඩලා තියෙනවා කියලා. සසර ගොඩක් මේ ප්‍රැක්ටිස් එක කරලා තියෙනවා නම් එයාලා ඒ චක්‍ර කරකෙන්න ඕනේ නැහැ. දැන් ඔය කටුකුරුන්දේ හාමුදුරුවෝ අපිට ඉස්සර කියනවා ඔය මේ ධර්මයේ උගන්වන මොකක් හරි නෙක්ඛම්මේ ගැන උගන්වද්දි මහාන දවසක් මට කිව්වා මහානකම ගැන කියද්දි මං කිව්වා හාමුදුරුවෝ ඉතින් මේක අපි පොඩ්ඩක් කසාදත් බැඳලාම ආවනම් හරිනේ ඕක ටිකක් මොකක්ද දන්නෙත් නෑනේ ලිංගික ජීවිතයක් ගත කළාම එන්නද කියලා. ඉතින් උන්වහන්සේ කියනවා ඉතින් එහෙම ආවොත් නෙමෙයි මං සාර්ථක වෙන්නේ කියලා. උන්වහන්සේ කිව්වා එහෙමම වෙන්නම කියන්න බෑ. මොකද සමහර වෙලාවට ගෙයක් ඇතුළේ ඉන්න මිනිස්සෙක් පාරක් අයිනේ අතපුච්ච ගන්න විනිහෙක් දකිනවා. ඒ දැක්ක සමහර අයට දැනෙනවා අම්මෝ ඒකේ වේදනාව කියලා. අල්ලන්නම ඕනේ නැහැ කියනවා. අල්ලන්නම ඕනේ නැහැ, පිච්චෙන්නම ඕනේ නැහැ. පිච්චෙන්නේ නැති උනත් ජනේලෙන් බැලලා තේරුම් ගන්න ඇති ඉන්නවා කියනවා. ඇහුවාම ඇති, දැක්කහම ඇති. තමයි විඳින්නම අවශ්‍ය නැහැ. ඒ අය අපි කියන්නේ සසර ගොඩක් පාරමී පුරපු අයට. ඒක අපි අවශ්‍යමතාවයක් නෑ. යාලට යාදීනව දැනෙනවා. අනිත් කෙනෙක් විඳින පරිප්පුව කාලා Taman තේරුම් ගන්නවා. අනිත් කෙනෙක් බැඳලා කන කටු අනිත් කෙනෙක් බැඳින් හදාගෙන විඳින විඳවිල්ල 1000 16ක් වෙන හැටි 16ක් වෙන හැටි පච වෙන හැටි දැකලම තේරුම් ගන්නවා පුතු මේකේ ගියොත් අන්තිමට මමත් ඔය ඒක යන්න කණ්ඩ ඕනෙම නෑ. ඒක බඳින්න ඕනෙම නෑ. ඕන් නැති වුණත් ඒක දැකලා තේරුම් ගන්න ඥාන සමහර අයට තියෙනවා. දැක්කහම ඇති. ඒක විඳින්නම ඕනේ නෑ. ඒවා ගැන ඇහුවාම ඇති. ඔන්න ඔය පාර ගියාම ඔන්න ඕක තමයි කියලා ඇහුවාම එයාට ඒක හොඳට දැනෙනවා. ආයෙ විඳිනේට යන්නේ ඒ මොකද යාගේ අර ආදීනව ඥානෙ වැඩි. කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් බැදුරුවා දැක්ක ගමන් අතහැරියා කියනවනේ. ඉතින් අපි කොච්චර දැකලා දිනදෝවා. අපිට හිතෙන්නේ අන්නේ වගේ අර ඒ කියන්නේ අර ආදීනව ඥාන දැකපු අයට සසරේ ප්‍රැක්ටිස් එක කරපු අයට ඒ නිකම්ම තර්කනේ එන්න ගන්නවා. එයාලගේ ඇතුලින් අර ප්‍රතිවිරුද්ධ ස්වභාවය ඇවිල්ලා අරකට දුවන එනර්ජි එක කඩනවා. කඩලා ශූන්‍ය කර. ඒ ශූන්‍ය වුණාම ඇතුළ ශක්තිමත්. ශූන්‍ය ඒ කියන්නේ දැන් ඒක තමයි ශූන්‍යතාවය කියලා කියන්නේ. ඒ කියන්නේ මම මේ පැත්තට ඇදෙන තර්කයක් ලෞකික තර්කයක් තියෙද්දි ඊට එහා ප්‍රබල ලෝකෝත්තර තර්කයක් ඇවිල්ලා ලෞකික තර්කේ ඛණ්ඩනය කරනවා. ඛණ්ඩනය කළාම දෙකම ශූන්‍යලා අවසානයේ ඒ ශූන්‍යතා දහම ඇතුලේ ප්‍රත්‍යක්ෂයකට යනවා. ඒක තමයි මේ සම්මා සංකප්ප කියලා කියන්නේ. සම්මා සංකප්පයේදී ඒ වගේ මං කියේ දැන් මෙහෙම ප්‍රතිවිරුද්ධ ශක්තියක් එද්දී ඒක සමහර කෙනෙක්ට අර මං කියේ සසර ඥානෙ වැඩි කෙනෙක් නම් අරවා විඳින්න යවන්නේම නැහැ. විඳලා ওই චක්‍ර කරකවන්නම ඕනේ නැහැ. ওই චක්‍ර තේරුම් ගතිය චක්‍ර නැති වුණත් අහද්දිම එයාට දැනෙලා තේරුම් අරගෙන ඒවට අත තියන්න යන්නෙත් නැහැ. පුච්ච ගන්න යන්නේ නැහැ. පුච්ච ගන්න යන්නෙම නැතුව එයා ගැලවෙන කට්ටියක් ලෝකේ ඉන්නවා. එතකොට යාළගේ අර උපතින්ම එන සම්මා සංකම්පයක් තියෙනවා. පොඩි කාලේ ඉඳන්ම යාළගේ වැඩ කරන තරකණයක් ඇතුලේ වැඩ කරනවා. චූටි කාලේ ඉඳලම අනිත් පැත්තට ශක්තියක්. අර ලෝකයේ දුවන පැත්ත නෙමේ, ලෝකයා කියන පැත්ත නෙමේ, තනිකර ඊට ප්‍රතිවිරුද්ධ පැත්තකින් චින්තනයක් වැඩ කළ ශූන්‍ය වීමක් තියෙනවා. හරි දැන් සමහර කට්ටිය දැන් අපි හිතමු දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඕන දැන් අපි කූඩා කැලේට යන්න ගියා කියමුකෝ. කැලේට යන්න යද්දී දැන් අනිත් අය කියනනේ අපරාධේ ඔයාට මේ ඔය කැලේට යන්නේ හොඳම කාලේ යන්නේ ඔයා මේ බෑග් එකක් අරගෙන බෑග් එකක් උස්සගෙන කුඩාරමක් උස්සගෙන අපරාධේ දුක් විඳින්න තනි වෙලා මෙච්චර මේ යාළුවෝ ඥාති ගම පුරාම වටේ ඉද්දි ඔක්කොම ඥාති සහෝදරයෝ ඔක්කොමලා ඉන්න වෙලාවේ අපරාධයක් ඔයා කරන්නේ මෝඩ වැඩක් කරන්නේ ඔය තනි වෙලා හුදකලා ජීවිතයකට ගිහිල්ලා ජීවිතේ මොනවද ඔය නිකන් ලබන්න යන්නේ දැන් ඔය සමහර හාමුදුරුවෝලාට පවා කියන රජවරු අපරාධ මේ තරුණ ඔය නිකන් ඊළඟ ආත්ම වල ලබන්න තියෙන නිවනක් වෙනුවෙන් මොනවද මේ දැන් විඳින්න තියෙන සැප
මේ තරුණ කාලය ඇතුලේ විඳින්න තියෙන සතුට මේ නාස්ති කරගන්න කියලා. මතකද ඒ කොයි හාඳුරන්ගෙන් දහන්නේ අර රජෙක් අහනවනේ ප්‍රශ්න ටික. මට මතක නැහැ හාඳුරන්ගේ සමිද්ධි හාඳුරද කොහෙද? සමුද්ධි හාඳුරන්ගේ වගේ අහන ওই ප්‍රශ්න ටික මේ කාර්යය මතකද හරියටම මට මේ නම මතක නැහැ හාඳුරන්ගේ. රජුරු අහනනේ වහන්සේ හරිම ලස්සනයි හරි තරුණ වයසක් ගත කරන්නේ. ඉතින් මේ කාලේ කාමයේ විඳින්න තියෙන වයසක්. හොඳට මේ ජීවිතේ එන්ජොයි කරලා කාමයේ විඳින්න තියෙන කාලෙක මොනවද මේ කරන්නේ හුදකලා වෙලා. හුදකලා වනාන්තරයකට ඇවිල්ලා මේ කොහෙදෝ තමයි ඊළඟ ආත්මික හරි විඳින්න තියෙන සෝයක් වෙනුවෙන් කාලයකදී මේ නේ ඒ කල් ගිහිල්ලා විඳින්න තියෙන සැපයක් වෙනුවෙන් මොනවද මේ කරන ජීවිත නාස්තිය. මොකද්ද මේ කරන විකාරය? ඇයි මෙහෙම කරන්නේ? ඉතින් ඔකට කාලෙට ගිහලා බැයිද ඔක වයසට ගිහිල්ලා ඇවිල්ලා කරන්න? නාකි වුණාට පස්සේ එන්න බැයිද? එතකොට සමිද්ධි කියන මම මේ කාලයක ලබන සැපයක් හොයනවා නෙවෙයි. මම මේ මෙතන විඳින්න පුළුවන් සැපයක් මේ දැන් ලැබෙන සැපයක්. වෙනුවෙනුයි මගේ ජීවිතේ කැප කරලා තියෙන තරුණ වයස. මගේ තාරුණ්‍ය කැප කරලා තියෙන්නේ ඒ කියන්නේ දැන්. උදාහරණයක් කිව්වොත් දැන් ලෝකෙ මිනිස්සු ඕකනේ කියන්නේ. ඕවා ඉස්සෙල්ලා කල් තියෙනවා. කල් තියෙනවා ඉස්සෙල්ලා මේ ටික කරගන්න මෙහෙම කරගන්න අධ්‍යාපනය කරගෙන ඉන්න මේ ටික කරගෙන ඉන්න පස්සේ ඒවා කරන්න පුළුවන් ඕන තරම් කල් තියෙනවා ජීවිතේ. එතකොට ඒ වුණාට දැන් අර ඥානවන්ත කෙනාගේ ඇතුලේ ඉන්නේ තර්කණේ අනිත් පැත්තට. එයා දන්නවා. ඉතින් එයාගේ ඇතුලෙන් එනවා තර්කණයක්. ඉතින් කොහොමද කියන්නේ අපිට කොච්චර කාලයක් තව දීලා තියෙනවද? ඒ කියන්නේ එයාගේ ඔටෝම එන්න පටන් ගන්නවා. ඔටෝම එන්න පටන් ගන්නවා එයාගේ ඇතුලේ තර්කණයක්. ඉතින් කොහොමද කරන්නේ? කවුද දන්නේ? තව හරියට මෙන්න මෙච්චර කාලය තියෙන්නේ කියලා. දැන් මට හිතෙන්නේ මට දැනන දේ තමයි ඇත්තටම අපිව එවලා තියෙන්නේ. ඉගෙන හරියටම මේ සත්‍ය අවබෝධ කරන්න පුළුවන් ප්‍රමාණයට ආයුෂක් දීලා එනර්ජි එකක් දීලා කියන්නේ මට විමුක්තිය ලබා ගන්න අවශ්‍ය කරන නිබ්බාන කියන එක්ස්පීරියන්ස් එක ලබන්න අවශ්‍ය කරන එනර්ජි එක මට එන්නත් කරනවා. දැන් හරියට නිකන් වැක්ස් එකක් ගහනවා වගේ ඔයා බය වෙනවට වැක්ස් එකක් ගහනවා ඔයාට මෙන්න මේ ආයුෂ එනකන් වෛරස් වදින්නේ නැහැ. මේ දැන් වැක්ස් එක ගහන්නේ මේක වැක්ස් එක ගහද්දි කියනවානේ කොරෝනා වැක්ස් එකේ අවුරුදු 2ක් මේකේ බලය තියෙනවා. මෙච්චර කාලයක් තියෙනවා. කියලා කියන ඊට පස්සේ හැබැයි ආයෙ වැක්ස් ගහ ගන්න වෙනවා. ආන්ගේ වගේ මේ අපි ලෝකෙට එද්දී උපදිද්දී අපිට වැක්ස් එකක් ගහනවා. වැක්ස් එකක් ගහලා කියනවා මෙන්න මේ ඔයා එවන්නේ මේ මනුස්ස ලෝකයේ ඇතුලේ යාම අභිරහසක් තියෙනවා. සීක්‍රට් එකක් තියෙනවා. ඒ රහස හොයාගන්න ඔයාට මෙන්න මේ ටයිම් එක ඇති. මෙන්න මේ ආයුෂ ප්‍රමාණය ඔයාලට හොඳටම මෙන්න මේ එනර්ජි ප්‍රමාණය ඇති. මේ එනර්ජි එක ඇති. මේ ආයුෂ ප්‍රමාණය ඇති. හරියට එනර්ජි එක නිකන් පෙට්‍රල් ගහනවා වගේ වාහනයකට මෙන්න මෙච්චර දුවන්න ගහනවා පෙට්‍රල් එක. එනර්ජි එකක් දෙනවා. පෙට්‍රල් හරි ඩීසල් ගහලා වගේ අපේ ඇඟට ඩීසල් පෙට්‍රල් ගහනවා. ගහලා අපිට කාලයක් දෙනවා, ටයිම් එකක් දෙනවා. දීලා අපිව මේකට එවනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකට මෙහිම පෙට්‍රල් ගහලා ඩීසල් ගහලා මෙච්චර ආයුෂ ප්‍රමාණයක් කියලා වැක්ස් එකක් ගහලා වැක්ස් එකක් එනර්ජි දීලා ආරක්ෂාවක් දීලා ඒ කාලේ කියන බය වෙන්න එපා ඔයා මොනවා කළා ඉතින් ඔයාලට කන්න ටික හම්බ වෙනවා. කණ්ඩේ ඒක වැක්ස් එක ගහද්දි දෙනවා ඒක ආහාර තියෙනවා මේවා ටික දෙනවා කණ්ඩ දෙනවා ඉන්න තැනක් දෙනවා ඔක්කොම දෙනවා. හැබැයි මේ ටයිම් එක ඇතුළතදී මේක කරගන්න ඕනේ. මේ කාලේ මිස් වුණොත් ඒ කියන්නේ ගුරුවරු හම්බ වෙනවා, පණිවිඩය හම්බ වෙනවා, ආයුෂ හම්බ වෙනවා, එනර්ජි එක හම්බ වෙනවා. ඒ ඔක්කොම පැකේජ් එක පිටින්ම දෙනවා. පැකේජ් එක දැන් පැකේජ් එක දීලා තමයි මනුස්ස ලෝකෙට පල්ලයට දාන්නේ. කියන්නේ මනුස්ස ලෝකයේ ඇතුළට මෙහෙම පල්ලයට දාලා ඔක්කොම පැකේජ් එක දීලා ඔක්කොම කරලා දැන් අපිව මේකට දානවා. දැම්මට පස්සේ වැඩේ තියෙන්නේ අපිට ඕක අමතක වෙනවනේ කාලයත් එක්ක. මේකට දැම්මද කවුද දැම්මේ මොකට මේ එනර්ජි ගහුවද මොකට පෙට්‍රල් ගහලා ඇව්වද මොකටද මට මෙච්චර කණ්ඩ හම්බෙන්නේ ඉන්න දැනක් හම්බෙන්නේ අපි දන්නේ නැහැ. ඒ දැන් අපි නිහඬාට මොකටද මේ ඉන්න දැනක් අපිට හම්බෙන්නේ මොකද දන්නේ මෙහෙම කණ්ඩක් දෙනවා ඉන්නක් දෙනවා ඔක්කොම හම්බෙනවා පණිවිඩත් හම්බෙනවා මොනවට මේවා දෙනවද දන්නේ. අර ගහලා එවලා තියෙන්නේ ඒක නිකන් ඉන්න නෙවෙයි. නිකන් ඉන්න කාලේ වෙලා තියෙන්නේ අපිට හිතා ගන්න මොකට මේ දීලාද කියලා. කවුරු දෙනවද දන්නේ නැහැ මොකට දෙනවද දන්නෙත් නැහැ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ වෙන දෙයක් කරන්න දීලා නැහැ ඒක. වෙන බැඳින් හදා ගන්නවත් කවුරුත් පස්සෙන් යන්නවත් අයිති කර ගන්නවත්
ඒකට නෙවෙයි එනර්ජි ගහලා ඔක්කොම දීලා එවලා තියෙන්නේ. අපි මොකද කරන්නේ? අපේ මෝඩකම හින්දා අර මුළු ශක්තියම අර මුරුපත්තියෙම යන්න කියපු තැනට යන්න නැතුව එහෙම අතුරු පාරවල් වලයි රෝන්දේ ගන්නවා. එක එක්කිනාගේ ගෙවල් ගහන්න යනවා. එක එක්කිනාගේ තැන් වලට යනවා. එක එක්කිනා හම්බෙන්න යනවා. දැන් පෙට්‍රල් ගහලා වාහනයක දීලා ඔක්කොම දීලා ඵලයන් කිව්වා අතෙන්ද. ඒක යන්නේ දීලා ඔක්කොම දෙනවා, කණ්ඩ දෙනවා, ඉන්න දෙනවා, බොණ්ඩ දෙනවා, ශක්තිය දෙනවා, ඇඟේ හයිය දෙනවා, ඇඟටත් එනර්ජි එක දෙනවා. ඔක්කොම දීලා යවුවට පස්සේ පෙට්‍රල් ගහලා ඌ වෙන කොයිද ඕ යනවා. වෙන කොයිද මේ රවුංග ගහෙද්දි හරියට පස්සේ ඉතින් පෙට්‍රලුත් ඉවරයි, ඔක්ක කණ්ඩත් ඉවරයි, පෙට්‍රලුත් දන්නේම නැති තැනකදී කොයි හරි මගදී කෙලවෙලා යනවා. කෙලවෙලා එකපාරට ඔක්කොම අයින් කරලා දානවා. ඉතින් වැඩක් නැහැ. ඒ හරියටම පෙට්‍රල් ගහලා දුන්නේ තැනට යන්න. ඒ තැනට යන්න අවශ්‍ය කරන එක විදිය කාලය ඒ ටයිම් එකට තමයි වැක්ස් එක ගැහුවේ. වැක්ස් එක ගැහුවේ පෙට්‍රල් ගහලා දුන්නේ හරියටම අන්න එතෙන්ට යන කාලෙට. වැඩේ දින ඔය දෙක මමතක කරනවානේ අපි එක තැනකදී. ඔය දෙක අමතක කළා වෙන කොහෙද යන්න ගිහිල්ලා එතකොට අපිට තේරුම් ගන්න අන්න එතකොට අපි පටලව ගත්තා. ජීවිතේ අපිට අපරාධේ ෆේල්. අපි කියන්නේ නාස්ති කරගත්ත ආයුෂ. අර ලැබිච්ච පහසුකම් වැරදි විදියට පරිහරණය කළා. අර ලැබිච්ච ඔක්කොම පහසුකම් ටික සියල්ල අපි වැරදි දෙයකට වැරදි තැනකට යොමු කරගත්තා. ඉතින් එතකොට එක පාට දමල ගාලා මූ හරියන්නේ මැට්ටෙක් කියලා ආයෙ ගිහලා ඔබනවා බල්ලෙක් ගැරි බැල්ලි ගැරි බඩට. බැල්ලිගේ බඩට වැදිරියක් ගැරි මොකක් හරි වැසියෙක් ගැරි වැඩක් නැහැ එනර්ජි ගහලා ඔක්කොම කරලා ඔක්කොම දීලා එව්වට ගොන් කිව්වට ගොන්කම කියන්නේ කරගන්නෙම නැහැ කියන එක වෙන මොකද්ද ඕටි. ඒ කියන්නේ අඩුම ගානේ තමන්ට එනවා නම් තරකයක් ඇතුලෙන් මේක කොච්චර බැදුනත් මේක කොහොමද මේකක්වත් තියෙන්නේ නැහැ මට. මම මේක මේ තරුණ වයසේ නාස්තිකන මේ වයිති කරගෙන මේවට බැඳිලා මොන විකාරයක් කළත් මේක අතාරින්න වෙන කන්නේ කියලා හරි තර්කණයක් ඇතුලෙන් ආවනම් එහෙනම් මම මේකට මැරෙන්න ඕනේද කියලා මේක වෙනුවෙන් මගේ තරුණ වයසේ මේ තේරුමක් නැති කාමයක් වෙනුවෙන් ඉතින් වැඩි කාලයක් තියාගන්න බැරි බැඳීමක් වෙනුවෙන් අන්තිමට එපා වෙලා යන බැඳීමක් වෙනුවෙන් මගේ ජීවිතේම එනර්ජි එක නාස්ති කරන්න ඕනද මගේ මුළු ශක්තියෙන්ද මගේ හැම බලන්නකො මිනිස්සු කාමයේ ගැන හිත බැඳීම් හැදුනට පස්සේ ආයේ වෙන සිතිවිලි නෑ මුළු එනර්ජි ඔක්කොම ඒ සිතිවිලි ධාරාවටම තමයි. තමන්ගේ උපක්‍රම තමන්ගේ විදි ටෙක්නික්ස් ශක්තිය තනි කර අරක ආරක්ෂා කරගන්න. අරක රැක ගන්න, අරක හොයා ගන්න. ඒක මගෙන් ඈත් වෙන එක වළක්ව ගන්න. ඒ දේ මගෙන් අයින් වෙන එක නැති කර ගන්න. ඉතින් ඊට පස්සේ තනි කර ඊර්ෂ්‍යාවට හෙන වේස්ට් එකක් යනවා. කාන්තාවන්ටම ගොඩක්ම යනවා කියන්නේ එනර්ජි එක ඊර්ෂ්‍යාවට. මේ පිරිමියාට වඩා පිරිමියාටත් යනවා පිරිමියාටත් ඊර්ෂ්‍යාව වෙන පැටර්න් එකක් වෙන්නේ. ඒ කියන්නේ මේ පිරිමියාට එන්නේ යාගේ පිරිමිකම පල්ලෙහාට දැම්මොත්නේ. අහන්නේ මම පිරිමියෙක් කියලා තේරුන්නේ නැද ඒකද මගේ පිරිමිකම අඩුව මොකක්ද කියලා අහන්නේ. කාන්තාව ගයි මේ චූටි Tamanට අයිති දේවල් රැක් ගන්න කියලා අර ඊර්ෂ්‍යාව වෙනින් තව කෙනෙක්ට ඒව අයිති වෙනවා දකිද්දි බලන් ඉන්න බැරි වේරකින් අර ගිහලා එනර්ජි එක නාස්ති කරනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ජීවිතේ එතකොට අපිට හොඳට මේව බැලුවාම තේරෙනවා අපරාධයක්. මම මේ අවුරුදු 50ක් 60ක් 70ම ජීවිතේ කරලා තියෙන්නේ මොනවද මේ කාමේ මගේ ගෙදරයි මගේ ළමයිනේ මගේ බෝයි පෙන්නුවේ මගේ මිනිහා මගේ ගෑණි වෙනුවෙන් අයියෝ ඔය ටික වෙනුවෙන් ජොබ් කරගෙන අර නිවන් දකින්න දීපු ශක්තිය තනි කරම නිකන් කෙහෙල් මල් කාමයකට යට කරලානේ අරවා කරා මේවා කරගෙන මැරිගෙන ඉතින් දැන් ඒ තව දැන් සමහරට ඔය අන්තිම වෙලාවේ එනර්ජි මදි වෙන්නත් පුළුවන්. හැබැයි මිනිස්සු ඒව මට හිතා ගන්න බෑ මිනිස්සු හරි ලොකුවට කියනවා අපි හාමුදුරනේ දරුවෝ වෙනුවෙන් මෙහෙම මහන්සි වුණා මෙහෙම කැප වුණා අයියෝ කියද්දි මේ කාමයේ වෙනුවෙන් කඹරලා තියෙන හැටි කියන්නේ මේ කාමයකට කැඹරලා තියෙන කැඹිරිල්ල අර එනර්ජි එකක් අර මුළු තරුණ වයසම අර නිවන් දැකි අර තරුණ වයසම අර තනිකර එනර්ජි තියෙන කාලේ අර හොඳම පවර්ස් තියෙන හොඳම එනර්ජි එක තියෙන හොඳම ශක්තිය තියෙන හොඳම ශක්තිය එනර්ජි එක තියෙන කාලේ ගිහලා හැබැයි සමහර අය වැඩකුත් නෑ සමහර අය මහා වුණත් වැඩි කාලයක් ඒ එනර්ජි එකෙන් බුදියක වැඩිපුර නීතිය ඇවිල්ලා බුදු වෙන්න කියලා ඇවිල්ලා බුදියන එක පටන් ගන්නවා ඊට පස්සේ අපරාධ ඒ ටයිම් වේස්ට් ඕ ගාලා බුදි නිකන් ඇඳවල් හොයා ගිහලා බුදිය ගන්නවා කොහෙද හදත් තියෙන්නේ බුදිය ගන්න. ඉතින් ඒ වගේ අර අපරාධි මං කියන්නේ ඒක මේ නිකන් හරියට පේපර් එකක් දුන්නාට පස්සේ අපි මේ විනාඩි පැය 3 පේපර් එකේ විනාඩි පැය 2යි විනාඩි 5 විනාඩි 50 පිස්සු කෙල්ල ඔය මේ කල්පනා ලෝකෙ ඉඳලා බුදියගෙන එකපාර නැගිටලා දඩ බඩ ගාලා හදිස්සි වුණාට අන්තිම විනාඩි 5 කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැන් කාලේ දීලා ඉවරයි හරියටම දුන්න ටයිම් එක එතෙන්ට යන්න දැන් මේ අන්තිමට මේ එහෙම යන්නේ කොළඹ යන්න කිව්වා මේ කොහෙද වෙන කොහේ හරි ගිහිල්ලා අනුරාධපුර පැත්තේ ගිහිල්ලා ටක් ගාලා හදිස්සි වෙනවා
2:55ට 3ට කොළඹ ඉන්න ඕනේ හින්දා 3ට යන්න. වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ ආයේ මේ මිනිස්සයා ඒකෙන් ෆේල් වෙනවා. එයි මොකද යන්නේ කිව්වේ කොළඹ ගියා අනුරාධපුරේ. ඊට පස්සේ අන්තිම විනාඩි 5 හදිසි වෙනවා 3 වෙනි මට කොළඹ ඉන්න ඕනේ කියලා 2:55ට දඩබඩ ගාලා ගහගත්තට වැඩක් නැහැ. ඉතින් ඒ විනාඩි 5ට යන්න කාලයක් නැහැ. ඉතින් අන්න ඒ වගේ අපි මං කියන්නේ මෙන්න මේ විදිහට අර කෙනෙක්ගේ ඥාණය තියෙනවා නම් මෙන්න මේ පැටර්න් එකේ තර්කණයක් ඇතුලෙන් එන්න ගන්නවා. මෙන්න මේ වගේ තර්කයනේ එයාට මෙන්න මේ කියන්නේ හිතවිලි වැඩ කරන්නේ ඔන්න ඔය පැටර්න් එකට. එයාට තේරෙන ගන්නවා මගේ ශක්තිය, මගේ එනර්ජි එක, මගේ සියලු හැකියාවල් මන් තේරුමක් නැහැ මේ කාමයක් වෙනුවෙන්, ගෙවල් වෙනුවෙන්, ළමයි වෙනුවෙන්. මේ බොරු තේරුමක් නැති වැඩක් මේ තනිකර මේ මම ලොකුවට හිතුවට මම මාර කරුණාවන්තයි කියලා පිස්සු කාමදාසියක්, කාමදාසී. කාමයක් වෙනින් පහින්දිල්ලක් තියෙන්නේ. කියලා මේක නිකන් මම මේක තේරුම් ගන්න. වැඩේ දින එළිය ලෝකෙ පිස්සු එක සම්මත කරන අම්මෝ ළමයි හදන්න ඕනේ, ළමයින්ට යුතුයකම් කරන්න ඕනේ. අර එළිය ලෝකෙනේ ඒවා නිකන් මහා ලොකු දේවල් කියලා ඒවට වටිනාකම් දීලා ඒ වුණාට මේ කතාවේදී ඒක නිකන් විහිළුවක්. මේ පැත්තේ කතාවේදී අපර නිකන් ටයිම් වේස්ට් කරලා නිකන් බොරු නාස්තියක්. තමන්ගේ ටයිම් එක ආයුෂය තේරුමක් නැති කුණු කාමයක් වෙනුවෙන් නාස්ති කරගෙන. ඉතින් අපි හිතමු කෙනෙක්ගේ ඇතුළේ ඔන්න ඔය අනිත් පැත්තට හිතන විදිය. අනිත් පැත්තට වැඩ කරන විදිය ආවට පස්සේ තමයි යා එන හයිය වෙන්න ගන්නවා. එයාගේ හිත ගොඩාක් ශක්තිමත්දලා එයාට උඹලා මට කොච්චර කිව්වත් මම යනවම තමයි කැලෑවට. මොනවා කිව්වත් ඒ වෙලාවට අර අම්මලා කියනේවා තාත්තලා කියනවා වැඩක් නැහැ පවුලේ. මොකද ඒ අය කරන්නේම ඒ අයගේ පහසුවට මාව තියාගන්න හදන්නේ. ඒ අය කතා කරන්නේ මට ඉන්න කියන්නේ යන්න එපා කියන්නේ මොකක්වත් අපිට ආදරෙන් නෙමෙයි. මේ එයාලගේ ඉතුරු ටික කරගන්න විතරයි. එයාලගේ වැඩ ටික එයාලගේ පාළුව මකා ගන්න, එයාලගේ තනිකම මකා ගන්න, එයාලගේ ආරක්ෂාව හදා ගන්න. නැත්තම් බලන්න කවුරුත් අපිට ඉන්න කියයිද කියලා නෑ. එයාලගේ තනිකම මකන්න කවුරු හරි ඉන්නවා. එයාලට ආරක්ෂාවට කවුරු හරි ඉන්නවනම්. ඕව නැති වුනහම අපිට පුදුම ආදරයක් දක්වනවා. එයාගේ තනිකම මකන්නත් කවුරු ඉන්නවනම් බලන්නකො එයාට ආදරය කරන්න කියලා කවුරු හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්නවත් මතක් වෙන්නේ නෑ. කවුරු හරි හොයාගත්තට පස්සේ එක්කෙනෙක් හොයාගත්තට පස්සේ අපි ඉන්නවද දන්නේ නෑ, මලාද දන්නේ නෑ, අදාළත් නෑ. අර නැති කාලේ තමයි අම්මෝ මැසේජ් කර කතා කර මේවා කර ඉතින් එච්චර. එතකොට අපිට තියෙනවා මේ කෙනෙක්වත් හැමෝම තම තමන්ට විතරයි ආදරය කරන්නේ. හැමෝම ආත්මාර්ථකාමී ස්වභාවයක් තියෙන. ඒ නිසා තව කෙනෙක් ගැන තව කෙනෙක් එහෙම හිතන්නේ නැහැ. තමන්ට එයාගෙන් ගන්න පුළුවන් ටික වෙනුවෙන් ඉන්නේ. ඉතින් මේක තමයි මේ ලෝකයේ ආත්මාර්ථකාමී ස්වභාවය. ඉතින් අපි තේරුම් ගන්න මේ අපි වුණත් ඒක තමයි. අපි තව කෙනෙක්ගෙන් හොයන්නේ ඒ ටිකම තමයි. ඉතින් මෙන්න මේක තේරුම් ගන්න මේකේ මේ ආත්මාර්ථකාමී පැටර්න් එක විදිය තේරුම් ගන්න. ඒ වගේම තේරුම් ගන්නවා මේක තේරුමකුත් නැහැ. කොහොමවත් මේවා රැකන් හිටියත් ටික දවසකින් යන්නත් වෙන දේවල්. ඔය බැඳීමක් දිගට තියන්න පුළුවන් නම් ඔය අයිතිය දිගට තියන්න පුළුවන් නම් ඒත් කමන්න. ඒත් අවුරුදු කීපයකටනේ ඉතින්. ඒතකොට මම ඇතුලෙන් මෙහෙම තර්කණේ ඇවිල්ලා Tamanට දෙන්නේ අභ්‍යන්තරයේ Tamanගේ ලෝකෝත්තර සම්මා සංකල්පේ වැඩ කරනවා නම් මේ වෙනුවෙන් කඹරන්න ඇතුළ. මේ වෙනුවෙන් ජීවිතේ නාස්ති කර ගන්න. මේ වෙනුවෙන් වයස යවා ගන්න. වයස යවා ගන්න ජීවිතේ නාස්ති කරන්න දෙන්නේ අපිව පුළුවන් තරම් එන්න මේ හුදකලා ජීවිතේට දානවා. එන්න අපිට තනි වෙයන් හුදකලා වෙයන්. තව විශ්‍රාම වෙන්න. තව තනි වෙන්න. තව මේ කියන්නේ මේ ජීවිතයේ ගැඹුරට ආධ්‍යාත්මික ජීවිතේ හුදකලා ජීවිත විද්‍ය ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ දෙවන්නේක් නොසොයන ජීවිතේ. දෙවන්නේක් ගැන බලාපොරොත්තු නැති ජීවිතෙට මෙන්න. දෙවන්නේක් ගැන අපේක්ෂා නොකරන ජීවිතේ එන්න කියලා මේකටම මාව දානවා. මේකටම මාව තල්ලු කරනවා. එතකොට අන්න එක තමයි. එතකොට මෙතන මේ කියන්නේ මේ තක්කෝ විතක්කෝ මේ තර්කණය මේ විතර්කණයක් කියන්නේ අපේ ඇතුළෙන්ම ලෝකෝත්තර මාර්ගය යන කෙනාගේ මෙන්න මේ විදිහට අනිත් පැත්තේ චින්තනයක් වැඩ කරනවා. ඊට පස්සේ තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පන්නා ව්‍යාපන්නා චේතසෝ අබිනිරෝපණා කියලා කියන්නේ දැන් ඉතින් අබිනිරෝපණ කියන්නේ අර දැන් තව තල්ලු කරන්නේ පැනපන් කියලා. ඒ අර දැන් අර පනින්න හිතන සිතුවිලි එනවානේ. මේ කාමයේ අතහැල්ලා දාන්න ඕනේ. මේවට කඹරණ එක අතහැල්ලා
දාන්න ඕනේ කියන සිතවිල්ලටම අබිනිරෝපණයක් කියනවා. ඒකටම සපෝට් දෙන සිතවිලි එනවා. හැම වෙලෙම වැඩ කරන්නේ අයිතිය නෙමෙයි අතහැරලා දාපන්. දෙවන්නේ නොසොන අතහැරපන් කියලා ඒකට තව මේ ඒකටම තල්ලු කරනවා. ඒක හැබැයි ඒ තල්ලු කරන කෙනාගේ ඇතුළ ඒ කියන්නේ අර එපා වෙලා කලකිරිච්ච එහෙම මූඩ් එකෙන් නෙමෙයි. එන එනර්ජි, එන ශක්තිය, එන සතුටින් පයින් යා. ඒ කියන්නේ යාව තල්ලු කරන්නේ නේදුවර මූණ එල්ලගෙන අප්පිරියන යා හිනහ වෙලා. යා තව ඇතුළ සපෝට් එක දෙනවා. තව පැනපන්. තව හුදකලා ආවයන් කියලා. ඒක තමයි මේ වචනයක් දාලා තියෙන අබිනිරෝපණ කියලා. ඒ කියන්නේ එතන බුදුහාරගෙන අබිනිරෝපණය වෙනවා. නැවත ඒ සිතවිල්ලෙම රෝපණය වෙනවා. ඒ සිතවිලිම එයාගේ ඇතුලේ වැඩ කරන්න පටන් ගන්නවා. හරි. ඊට පස්සේ තක්කෝ විතක්කෝ මේ ලෝකය කියන්නේ ලෝකේ මොනවා කිව්වත් ලෝකෙ කියන්නේ වහන්නේ ලෝකෙට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න ගන්නවා. ඊළඟට චේතසෝ අබිනිරෝපණ මේ පුළුවන් තරම් ඒකට උදව් වෙන විදිහට එයාගේ ටයිම් ටේබල් එක එයාගේ ජීවිතේම සපෝට් හැදෙන්නේ තව ඒ විදිහට. එයා කාලේ ටයිම් ටේබල් එක පවා හදාගන්නේ දේවල් වලක ඇලි ගලි ඉන්න නෙමෙයි. පුළුවන් තරම් හුදකලා වෙන විදිහට. පුළුවන් තරම් දෙවන්නේකින් ගෙවෙන පැත්තට තමයි එයාගේ ප්‍රතිපදාව හැදෙන්න ගන්නෙ. ඒතර අබිනිරෝපණා කියද්දී ඒකත් ඒකේ වචනාර්ථයක්. ඒ කියන්නේ පුළුවන් තරම් අර එයා විශ්‍රාම ගන්න විදිහට තමයි යාගේ ලයිෆ් එක ඔක්කොම පිරිස එකතු කරන විදිහට නෙමෙයි හැදෙන්න පටන් ගන්නෙ. ඊට පස්සේ මේ වචනයක් පාවිච්චි කරනවා බුදුරජාණන් වහන්සේ වචී සංකාරෝ කියලා. අබිනිරෝපණ වචී සංකාර කියලා කියනවා. දැන් ඒක නිකන් මෙන්න මෙහෙම තේරුම් ගන්නකො වචී සංකාර කියලා කියද්දී දැන් සාමාන්‍යයෙන් පළවෙනි ධානයෙත් තියෙනවා විතක්ක ਵਿਚාර පිරිසුක ඒකාග්‍රතාව කියලා අංගයක්. ඒ වචී සංස්කාර කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක. දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ කල්පනා කරන්නේ ඇසුරු කරන්නේ කාමසිතවිලිත් එක්කමනේ. විතක්ක ਵਿਚාර වැඩ කරන විතක්ක ਵਿਚාර කියන්නේ හැම සිතක් එක්කම එන්න පුළුවන් සිත්තේෝ. සබ්බචිත්ත සාධාරණ චෛතසික. විතක්ක ਵਿਚාරයක් එනවා. කියන්නේ හැම වෙලෙම මේ ඇතුළත කතාවක් වැඩ කරනවා අපි. බලන්නකො නිකන් නිහඬව අපි බලන්න එළියෙන් නිශ්ශබ්ද වුණත් හිත කතා කරන්නේ ඇතුළේ. මේ ඇතුළත කතාවක් කියන්නේ. මේ ඇතුළත කතාව තමයි අපි කියන්නේ මේ විතක්ක ਵਿਚාර කියලා. ඒක සාමාන්‍ය ලෞකික මිනිස්සුගේ විතක්ක ਵਿਚාර එන්නේම අර කාමයට සාපේක්ෂව. කාමය කියන්නේ ගැහැණු පිරිම නෙමෙයි තමන් රූප වෙන්න පුළුවන්, ශබ්ද වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන් මොනකක් හරි හැම වෙලෙම උඹ ආස කරන. පුද්ගලයෙක් ගැන සද්දයක් අහන්න, රසයක් විඳින්න, පහසක් විඳින්න, මද්‍රව්‍යයක් හරි කමන්න ඒකට අදාළව තමයි ඇතුළත කතාව වැඩ කරන්නේ. ඒ පංචකාමයට සාපේක්ෂව. පංචකාමයේ විඳින්න තමයි හැම වෙලෙම දුවන්නේ හිත. නිකන් තියන්න බෑ. නිකන් මෙහෙම බාඩි වෙලා හිටපු ගමන් දුවනවා. ප්ලෑන් හැදෙනවා. යාව බලන්නේ කොහොමද? යාව හම්බෙන්නේ කොහොමද? යාව දකින්නේ කොහොමද? කටහඬ අහන්නේ කොහොමද? මේ විතර්ක ප්‍රමාණයක් ඇතුලේ කරකවනවා. දුවනවා. වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේ විතක්ක ਵਿਚාරය අපි කියනවා එතකොට ලෞකික විතක්ක ਵਿਚාරයක් කියලා. එයාගේ ලෞකික විදියට දැන් මේ ලෞකික විතක්ක ਵਿਚාරයේ තමයි ඔය ධානයේදී නැවත භාවනා අරමුණ මෙනෙහි කරන්න ගන්න. අර ඇතුළත කතාව හරවනවා අපි භාවනා මානසිකාරය. ඒක බුද්ධානුස්සතිය හරි, මෛත්‍රිය හරි, අසුබය හරි, නැත්නම් ආනාපානසතිය ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හරි ඔය බුරුම් භාවනා ක්‍රමේ මහසි සයඩෝ හාමුදුරුවන්ගේ පිම්බීම හැකිලිම ක්‍රමේදී උන්වහන්සේ නිතර කියනවානේ මානසිකාර කරන්න මෙනෙහි කරන්න කියලා. විතක්ක ਵਿਚාර කරන්න කියලා. විතක්ක ਵਿਚාර කරන්න කියනවා මේ පිම්බෙනවා හැකිලෙනවා. නැත්නම් සක්මන වම දකුණ ඔසවනවා තබනවා. ඔසවනවා ගෙනිනවා තබනවා කියලා. කියන්නේ ඒ උන්වහන්සේ නිතරම මේ මානසිකාර ක්‍රමය විතක්ක ਵਿਚාර දෙක හුරු වෙලා තියෙන අපේ කාම විතර්ක වලට යන්නනේ. ව්‍යාපාද විතර්ක වලට යන්නනේ. මේක පොඩ්ඩක් හරවනවා අපි අනිත් පැත්තට. හැබැයි මේක හරවන්න යද්දි මෙතන මෙන්න මෙහෙම පොඩි පොයින්ට් එකක් අපි දරන් ඉන්න ඕනේ. ඒ තමයි දැන් මේක කරන්න සපෝට් එක දෙන්නේ
යර යට කොටසේ තියෙන්නේ සතිය. සතියෙන් තමයි අපිට මේ හැකියාව දැන් මෙහෙම ගන්නකො දැන් සතිය කියලා කියද්දී දැන් බලමු මේ සතිය සහ විතක්ක ਵਿਚාරය අතර තියෙන සම්බන්ධය මම පොඩ්ඩක් කියන්නම්. දැන් සතිය කියන්නේ විතක්ක ਵਿਚාර වලට නෙමෙයි. සිහිය කියන්නේ යම් දැනුවත්භාවය, අවධානය, අවදිය. විතක්ක ਵਿਚාරය කියන්නේ යම් මෙනෙහි කිරීමක්. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ නුවණින් කල්පනා කිරීමක්. යම් ප්‍රතිවිරුද්ධ තර්කණයක් වගේ එකක්. ඒක යම් චින්තනයක්, යම් කල්පනාවක්, යම් සිතීමක් එතන තියෙනවා. දැන් මෙතනදී දැන් මේ අපිට යෝනිසෝ මනසිකාරයේ සම්මා සංකප්පේට යන්න ලෝකෝත්තර සම්මා සංකල්පයට යන්න සම්මා දිට්ඨිය මේ සම්මා දිට්ඨිය සහ සම්මා සතිය සපෝට් එක ඕනේ. දැන් සම්මා සතිය සපෝට් එක හදාගෙන මේක වර්ධනය කරනවා කියන්නේ මෙහෙම හිතන්නකෝ දැන් අපි සරලව කිව්වොත් එහෙම සතියෙන් ඉන්නවා කියන්නේ මොකද්ද? භාවනා කරනවා කියන්නේ මොකද්ද? කියන එක සරලම නිර්වචනය දෙන්න තියෙන්නේ යම් යෝගාවචරයේ යම් භාවනා කරන්න ආපු යෝගාවචරයේ තමන් ඉන්න වටපිටාව දන්නවනම් තමන් ඉන්නේ කොහෙද මේ? සහ තමන් ඉන්න ඉරියව්ව දන්නවනම් තමන් ඉන්න කරන ක්‍රියාව දන්නවනම් ඔය තුන දන්නවනම් අපි කියනවා එයා යෝගාවචරයේ. එයා භාවනා යෝගී. එයා ඉන්න ඒ කියන්නේ භාවනාව අහන්නේ කොවිලාකවත් බුදුජානනාංශ කියන්නේ නැහනේ සතිපට්ඨානෙ වඩන්න ඔයා මෙන්න මෙහෙම තැනක් මොනේ කියන්නේ නැහැ. සතිපට්ඨාන සූත්‍රය හොඳට අධ්‍යයනය කරලා බලන්න. ඒකේ ආනාපාන සති භාවනාවට ඇරෙන්න අනිත් භාවනා ක්‍රම වලට එහෙම තැනක් වෙන්නන්නේ නැහැ. මේ අහවල් තැනේ තමයි ඔයාට භාවනා කරන්න කියලා පෙන්වන්නේ. බුදුරජාණන් කියන්නේ අවශ්‍ය කරන්නේ ඉන්න තැන වැදගත් නෑ. හැබැයි ඉන්න තැන ගැන ඔයා දැනුවත්ද? ඔයා ඉන්න ඉරියව්ව මොකක් වුණත් භාවනාවට ප්‍රශ්නයක් නෑ. ඔයා ඉන්න ඉරියව්ව ගැන ඔයා දන්නවද? ඔයා කරන ක්‍රියාව හොඳ දෙයක් වුණත් කමන්නේ නරක දෙයක් වුණත් කමන්නේ. ඔයා කරන ක්‍රියාව ගැන දන්නවද? ඔන්න ඔය තුන හොඳට බලන්න. ඔය තුන දන්නවනම් ඔය තුන ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා නම් හොඳ දැනුවත් බවක් තියෙනවා නම් ඒ කියන්නේ ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨාන භූමිය ඇතුලේ. පියාගෙන් ලැබුණු උරුමය ඇතුලේ. හැම වෙලේම තේරුම් ගන්න මම යම් වෙලාවක මම ඉන්න වටපිටාව මන් දන්නේ නැත්තම් මං වටපිටාව ගැන දන්නේ නැත්තම් මම ඉන්නේ ඉරියව්ව දන්නේ නැත්තම් මං කරන ක්‍රියාව දන්නේ නැත්තම් මම ඉන්නේ සිතිවිල්ලක් ඇතුලේ. සිතිවිල්ලක් ඇතුලේ ජීවත් වෙනවා. ඒ කියන්නේ මම ඉන්නේ මායාවේ භූමිය ඇතුලේ. දැන් ඒක හරි සරලයිනේ දැන් තේරුම් ගන්නනේ. දැන් හරිම සරල කාරණයක් සිතිවිල්ලක් ඇතුලේ පදිංචි වෙලා ඉන්නවා නම් සිතිවිල්ලක් ඇතුලේ ජීවත් වෙලා ඉන්නවා නම් ඒ තමයි මායාවේ සීමාව. මායාවේ භූමිය. මාර භූමිය තමයි ඒක. ඒක බුද්ධ ශේෂ්ත්‍රයේ නෙමෙයි මේක මාර භූමිය. ඒක තමයි සසර කියන්නේ. මිනිස්සෙක් සිතවිල්ලක් ඇතුලේ ජීවත් වෙන හැම මොහොතකම ජීවත් වෙන්නේ සංසාරයක් ඇතුලේ, සසරක් ඇතුලේ. ඒක තමයි සසර. හැබැයි යම් කෙනෙක් ඇතුලේ තමන්ගේ සිතවිල්ලක් තියෙන බව දන්නවනම් ඒ වෙලාවේ ඉන්නේ බුදුහාමුදුරගේ භූමිය ඇතුලේ. ඒක මායයට පේන්නේ. ඒ කියන්නේ ඒක මායයට හොයාගන්න බෑ. ඒ කියන්නේ හරියට කන්දක් ගහක් උඩ නැග්ගට පස්සේ ගහ උඩ ඉන්න මිනිහට වටේම ඉන්න අය පේනවනේ. කන්දක් උඩ ඉන්න කෙනාට. හැබැයි කන්ද පහළ ඉන්න අයට පේන්නේ නැහැනේ කන්ද උඩ කී දෙනෙක් ඉන්නවද කියලා. හැබැයි උඩට නැග්ගහම වටපිටාව ඔක්කොම පේනවා. උඩට නැග්ගහම වටපිටාව ඔක්කොම පේනවා. හැබැයි පල්ලෙහා ඉද්දි ඔක්කොම පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සතිපට්ඨ සිහියට ආවා කියන්නේ මං උඩට ගියා. මට එතකොට මායයව පේනවා. හැබැයි මායයට මව පේන්නේ. මායයට මව පේන්නේ. එතකොට දැන් ඔන්නෝක තමයි දැන් මේ විතක්ක ਵਿਚාර කියන එක ලෝකෝත්තර විතර්ක ਵਿਚාරය කියන එක අපි තේරුම් ගන්න යද්දී මොකද්ද මේ ලෝකෝත්තර විතක්ක ਵਿਚාර කියලා කියන්නේ? සම්මා සංකප්පවල මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ
විතක්ක ਵਿਚාර කියලා උගන්වන්න උත්සාහ කරන්නේ කියන එක තේරුම් ගන්න යද්දී අපිට වැදගත් පළවෙනි කාරණේ තමයි අපිට වැදගත් වෙනවා මම සිහිය වෙනවද මම සිතවිල්ලක් වෙනවද සිතවිල්ලක් බවට පත් වුණොත් මං ඉන්නේ මිච්ඡා සංකල්පයක් ඇතුළේ මම සිතවිල්ලක් බවට පත් වෙලා මම එතකොට සතිය වෙනවා. ඒතර සතිය වෙනවා කියලා හරිම සරල කාරණයක් තියෙන. ඒක මහා බරපතල මහා දුෂ්කර ක්‍රියාවක් මහා දුෂ්කර වතක් නෑ. මොන ඉරියව්ව හිටියත් තමන් ඉන්නේ ඉරියව්වට සාවධාන වෙනවා. මං ඉන්නේ ඉරියව්ව ගැන දැනුවත් වෙනවා. කියන්නේ ඒකනේ වෙන විදිහක මොහොතට අවධානය දෙනවා. මොහොත තුල ජීවත් වෙනවා. එතකොට දැන් සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ගේ තියෙන්නේ ඒ සම්පූර්ණ මොහොතින් මොහොත යන ජීවිතයක්. කියන්නේ කවුරු හරි මේ නිබ්බාන අත්දැකීම ලැබුවොත් සත්‍යය කියන අත්දැකීමට ලං වුණොත් එහෙම යාට තේරෙනවා එයාගේ ජීවිතේ මොහොත උපරිම විඳිනවා. හැබැයි එච්චරයි. කියන්නේ 100% එයාගේ ප්ලෑන් එක මේ මොහොතට විතරයි. මෙතෙන්ට විතරයි. ඒක එතෙන්ට ආපු ගමන් මනස පිබිදෙන්න ගන්නවා මනස අවදි වෙන්න පටන් ගන්නවා හරීම මලක් වගේ පිරෙන්න පටන් ගන්නවා. හැබැයි සාමාන්‍ය මායයට අයිති කෙනෙක්ගේ ලක්ෂණය තමයි ඒ බුද්ධ ශ්‍රේෂ්ඨයට ආපු කෙනාට මොහතක ජීවිතේ මොහතට අවදි වීම මායයාගේ ආයුධ කියන හැම වෙලේම අතීත මතකයක්. සිතවිල්ල. එයා සිතවිල්ල බවට දැන් අතීත මතකයක් අරන් තමයි අපි අනාගතය ගැන අනාගතය ගැන හිතනවා කියලා හිතන්නේ මතකයම තමයි අතීත. අතීතය අහපු දැකපු විඳපු සංකල්පයක් ඔස්සේ අනාගතය ආරම්භය හිතන්නේ. මං අහවල් තැනක් ලෝකේ තියෙනවලු මං ගිහිල්ලා නැහැ යන්න ඕනේ. ඉතින් අතීතයෙන් අහපු දෙයක් මතකයක්. අහවල් කෙනා මං දැකලා නැහැ දකින්න ඕනේ. ඒ ඔක්කොම ප්ලෑන් එන්නේ නැත්නම් බලපු කෙනා ආයෙ බලන්න ඕනේ. නැත්නම් මම මේ දේවල් මම විඳලා නැහැ කියලා කට්ටිය මට කියනගෙන පරණ මතකයන්නේ. ඉතින් මං ගිහිල්ලා බඳින්න ඕනේ බලන්න. ඒකත් මතකයක් නේ. සිතවිල්ලක් බවට ඒ කියන්නේ සිතවිල්ලක් බවට පත් වුණාට පස්සේ කියන්නේ සිතවිල්ලක් බවට මම පරිවර්තනය වුණාට පස්සේ මට අර සහනය නැහැ. මට අර සතුට නැහැ. මට අර ජීවිතේ මේ මොහොතෙන් එන ග්‍රේස් එක බ්ලිස් එක සතුට නෑ තනිකර තියෙන්නේ අර වෙහෙසක්. කියන ආත්මයට හරි වෙහෙසයි මදි. අතෘප්තිකරයක් තියෙනවා. ඉතින් එතකොට මම මේක තේරුම් ගන්නවා මම සිතවිල්ලක් බවට පරිවර්තනය වෙච්ච ගමන් මම සිතවිල්ලකට රිංගපු ගමන් මට බරයි වෙහෙසයි. මට කියන්නේ මාව නතර වෙලා නැහැ දුවන්න හිතෙනවා. දඟලන්න හිතෙනවා. මම සිහිය බවට පත් වුණ ගමන් මොහොත බවට පත් වුණ ගමන් මට කොහෙවත් යන්න ඕනෙත් නැහැ. අමුතුවෙන් නව නිර්මාණ කරන්න ඕනේ අලුත් දේවල් කරන්න අලුතෙන් දේවල් හොයන්න ඕනේ අලුත් තැන් මාරු කරන්න ඕනේ අන්න එතකොට මට පේනවා මම මොහොත බවට පරිවර්තන වුණ ගමන් මට නව නිර්මාණ නැහැ. දැන් බලන්නකෝ අපි අලුත් දේවල් හොයාගන්න මේ වර්තමානයේ දැන් මේ මොහොතේ සතුටින් ඉන්න බැරියයිනේ. අරක කරන්න බලනවා අරහෙට යන්න බලනවා අහවල් රටට යන්න බලනවා අහවල් රාජ්‍යයට යන්න බලනවා අහවල් කෙනා වෙන්න බලනවා. මේ ඔක්කොම පිස්සුව තියෙන්නේ මේ මොහොතේ එන්ජොයි කරන්න බැරි ප්‍රශ්නේනේ. මොහොතේ ඉන්න බැරි එකනේ. එකම ගැටලුව අපේ. මේ මොහොත පර්ෆෙක්ට්. මේ මොහොතේ මොනවත් අඩු නැහැ. ආයේ මේ ඔබ කොහෙවත් තැනකට යන්න ඕනේ නැහැ. කොහෙවත් රටකට යන්න ඕනේ නැහැ. ඔබ නව මොනවත් හදන්න යන්න ඕනේ නැහැ. නව දේවල් හදන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ඔක්කොම එන්නේ අපේ වර්තමානයේ සිහියට දෙන වෛරය නිසා. මේ මොහොතට වර්තමානයේට බුද්ධ ශේෂ්ත්‍රයට අපි වෛර කරනවා. බුදුහාඳුරන්ගේ සීමාවට අපි ආස නැහැ. ඒ බුදුහාඳුරෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි තියෙන වෛරය සතිය කෙරෙහි තියෙන වෛරය තමයි අපිව මේ පන්නවන්නේ. අරක විඳපන් මේක විඳපන් අරේට ඵලයක් මේට ඵලයක්. මොකක්ද අඩුව මේ මොහොතේ? මොනවද මේ මොහොතේ නැත්තේ? ඔක්කොම තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ කරුමේ මහත තමයි. ජීවිතේ මල් විහිම් පල් වගේ. ඔක්කොම පිනට බලාප පින් කළා ඔක්කොම ලැබුණත් ඒක විඳ ගන්න තරම් පිනක් නැහැ. විඳින්න තරම් කර්මේ බලවත් වැඩි. ඉතින් දුවනවා. ඉතින් හති වටනවා. ඉතින් අරේ ඵලයක් මෙහෙ ඵලයක් ඉතින් මූණ එල්ලගෙන දෙක කරගෙන දඟලනවා. එතකොට අපිට තේරෙනවා අර සතියට ආවට පස්සේ ඒ නව කියන හිරෙන් නව කියන අත්දැකීමට මේ මොහොත කියන අත්දැකීමට ආපු අය හරිම නිදහසින්. එයාලට ගමනක් නැහැ. එයාට යන්න තැනක් නැහැ. හඹාගෙන යන්න තව විඳින්න දේවල්, දකින්න දේවල්
ඒ කියන්නේ එකෙන් කියන්නේ එයා කවදාකවත් ආපහු මේ ඉන්න කුටියෙන් එහාට යන්නේ යනවා. හැබැයි 10ක් නෑ. යයි දකි. හැබැයි අර මේ මොහොතේ ඉන්න බැරි අර අමාරුවට නෙවෙයි. මේ මොහොත සැටිස් නැති අමාරුවට නෙවෙයි. මේ මොහොත රස විඳින්න බැරි අපහසුවට නෙවෙයි. ඒක ඒ අවස්ථාව ලැබුණොත් එයා කරා යෝන් දෙයක්. අන්න ඒ වගේ අර අපි දුවන්නේ අර යන්නේ මෙහෙ යන්නේ මහා 10ක් නෙමේ. අම්මෝ හරි අමාරුයි එක තැන ඉඳලා එපා වෙලා ස්ට්‍රෙස් එකේ හරි පාළු. ඒක පන්නන්නනේ අපි යන්නේ. අන්න එතනයි අවුල තියෙන්නේ. අර මේ මොහොත එන්ජොයි කරන්න දන්නේ. මොකද ඒ මොහොත එතන ගිහිල්ලා ඇල්ලක් බලන ඇල්ලම එක ඒ අත්දැකීම තමයි මේ මොහොතේ තියෙන්නේ. ඒත් මේ මොහොතම තමයි. ඇල්ලක් ළඟට ගියත් තියෙන්නේ මේ මොහොත තමයි. දැනුත් තියෙන්නේ මේ මොහොත තමයි ඉතින්. ආය කන්දක් උඩට ගියත් කන්ද පාලා හිටියත් තියෙන්නේ මේ මොහොත තමයි. වෙන මොනවත් නැහැ ඉතින්. මෙන්න මේක තේරෙන්නේ නැහැ. මොනවා කළත් මේ මොහොත තමයි හැම මොහොතකම තියෙන්නේ මේ මොහොත තමයි. මෙතන තමයි. කොතන ගියත් තියෙන්නේ මෙතන තමයි. කොතන ගියත් තියෙන්නේ දැන් තමයි. මෙතන තමයි. මෙන්න මේකට එක මොකක්ද අපේ තියෙනවා මේ සිතුවිලි ලොකු රණ්ඩුවක්. සිතුවිලි මෙන්න මේ ස්වභාවයට ආසම නැහැ. ඒක කියන්නේ මේ මොකද්ද මෙතන මොකද්ද තියෙන්නේ? අතරනේ බඩු තියෙන්නේ. අර එන්නේ බඩු තියෙන්නේ. ඉතින් දුවන්න. යාන් ඒ වගේ අර මේ මොහොත කියන එක ඉගෙන සතියේට යද්දී සාවධානයට යද්දී මොහොතට ගෙනලා අපිව ලයිට් කරනවා. අවදි කරනවා. සිතවිල්ල මොකද ගන්නේ හැම වෙලේම මේ මොහොත දිහා නුරුස්නාවක් දාගෙන මුස්පේන්තුවක් දාගෙන එල්ලගෙන නිකන් අපායේ ඉන්නා වගේ අපායට ගිහිල්ලා දැම්ම වගේ නිකන් දිවි ලෝකෙන් නිකන් හරිය නිකන් දිවි ලෝකෙ ඉඳලා මේ අපායට ගිහිල්ලා දාලා වගේ. දැන් මේ ඉතින් ඉල්ලගෙන ඔක්කොම ඉන්නවා. දැන් නිකන් කවදාද දිවි ලෝකෙට යන්නේ? කවදාද ඒක දකින්නේ? ඉතින් අන්න ඒ වගේ හැම වෙලෙම සිතවිල්ලක් වුණොත් ඔන්න ඔය අසහනෙ තියෙනවා. පීන්නේ තියෙනවා. දැන් එතකොට අපි භාවනාව කියලා කියන්නේ මම සිතවිල්ලක් බවට පත් වෙන්නේ නැහැ. සිතවිල්ලක් බවට පත් වෙන්නේ නැහැ. සිතවිල්ලක් හරි දරතයක් සිතවිල්ලක් හැම වෙලෙම අනාගතයක් නිර්මාණය කරනවා. නැත්නම් අතීතයක එල්ලිලා පශ්චාත්තාපයක් නිර්මාණය කරනවා. ඒක මහා වදයක් කියලා දන්න අපි පුළුවන් තරම් සිහිය. ඒතර සිහිය බවට පත් වෙනවා කියලා අමුතු දෙයක් කරන්න නැහැ. මහා ලොකු වැඩක් නෙමෙයි තියෙන්නේ මම ඉන්න වටපිටාව ගැන මම දන්නවද? මට ඇහෙන සද්ද ගැන මට මේ ඇහෙන දේවල් ගැන මම සිහියෙන්ද සිතවිල්ල බවට පත් වුණා වටේ මොනවා කියනවද කියලා ඇහෙන්නේ නැහැ. දැන් බලන්නකො ඔබ මේ වෙලාවේ මේ බණ අහන ගමන් මොකක් හරි අනාගතේ කවුරු හරි මගේ ගැන සිතවිල්ලක් ගැන හිතන්න යන්නකො. මොනවා කිව්වද කියලා මිස්සලා නේ වෙලාවේ. මොනවා මේ බණ ටිකේ කිව්වත් දන්නේ නැහැ. ඒ ටයිම් එකේ කොහෙද ගියාද දන්නේ නැහැ මිසි. ඇයි මොකද්දෝ සිතවිල්ලක්. ඒ සිතවිල්ලක් වෙච්චි ගම. වටපිටාව ගැන මුකුත් නැතු වෙනවා. අවධානය. තනිකර සම්පූර්ණ සිහිය ඇදලා ගන්නවා අර සිතවිල්ලට. සම්පූර්ණ තමන්ගේ එනර්ජි එක සතිය තනිකර වහනවා අර සිතවිල්ලේ. අර නිකන් අර හඳ වැහුවා වගේ වලාකුළකින් පේන්නේ හඳ. සම්පූර්ණ වලාකුළක් ආවා වගේ සිතවිලි කියන්නේ ඝන අන්ධකාරයකට දානවා. අද ඒ සිතවිල්ල බවට පත් වුණාට පස්සේ සිතවිල්ලක් ඇතුළට රිංගුවාට පස්සේ අපිට අනිත් අය කියන දේවල් ඇහෙන්නේ නැහැ. වටපිටාව ගැන අසාවධානයක් නැහැ. ඊළඟට තමයි බලන්නකො අපි සිතවිල්ලක් බවට පත් වුණාට පස්සේ අපිට මතක නෑනේ අපි හිතන් දෙන්නේ ඉඳගෙන දින්නේ අපේ මොන ඉරියව්වේ ඉන්නවද මොන ලෝකෙ ඉන්නවද කියලාත් අපි දන්නේ නෑනේ. ඔබට විස්තේරෙන්නේ නෑ ඔබ ඒකට මතුනාද මේ හිතන් දින්නේ ඉඳගෙනද ඇයිද එහෙම වෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. දන්නේ නෑ. ඊට ඔබ දන්නේ නෑනේ හිතවිල්ලක් උනස වෙලෝලු කපනවත් දන්නේ නෑ. හිතනවාද කියලා දන්නේත් නැහැ. හිතනවාද කියලා දන්නේත් නැහැ. එළවලු කපනවාද කියලා දන්නේත් නැහැ. මේ බණ අහනවාද කියලා දන්නේ නැහැ. තනිකර කරන ක්‍රියාව අමතකයි. ඔය කැපෙනවා එළවලු වෙන ලෝකෙක. මේ අපි කියන්නේ සමහර අය බල තනියෙන් hina වෙවි කපන්නේ එළවලු. මොනවා ලෝකෙ ඉන්නවද දැන් අත කපාගෙන තමයි අතරේ. ඒ කියන්නේ එයා අර පුරුද්දට මේක පුරුද්දට යනවා. පුරුද්දට පිරිත් කියනවා. පුරුද්දට ගාථා කියනවා. එයා ඉතින් වෙන එකක් අස්සේ රින්ගලපට. එතකොට අපිට දෙනවා අන්න එතකොට අපිට දෙනවා ඒ වෙලාවේ මට මතක නෑ මම අතු ගන්නවද මං එළවලු කපනවද මම මේ බණ අහනවද මම හිතනවද මම මේ මගේ හිත අනාගතයේද තියෙන්නේ අතීතයේද තියෙන්නේ මොනවත්වත් දන්නේ නෑ සාවදාස සිහියන්නේ අන්න එතකොට කියන ඔන්න ඔය අවස්ථා තුන ඉරියව්ව වටපිටාව කරන ක්‍රියාව කියන්නේ සිහිය නැත්තම් සාවධාන බව නැත්තම් එයා මේ මොහොතේ නෙමෙයි ඉන්නේ එයා සිතවිල්ලක් බවට පත් වෙලා ඉන්නේ. එතකොට එයා මිච්ඡා සංකල්පයක ඉන්නේ. සිතවිල්ලක් බවට පත් වෙලා නම් මිත්‍යාව. එතකොට අපි කියනවා අන්න එයා
භාවනා යෝගියෙ නේ. මෙයා යෝගාවචරේනේ. එයා ආරණ්‍යක හිටියත්, එයා මහාන වෙලා හිටියත්, මහල්ලා අවුරුදු 20ක් වුණත්, 30ක් වුණත්, වස් 50ක් 60ක් වුණත්, මහතෙරුන් වහන්සේ නමක් වුණත් වැඩක් නැහැ. නිකන් බත් කකා වයසට ගිහිල්ලා විතර ප්‍රැක්ටිස් කරපු හිතක් ගල්ලා නැහැ. පුහුණුව ගල්ලා නැහැ. නිකන් නාකි වෙලා විතරයි. නිකන් ඒ මාර්ගේ වඩලා නැහැ. මොකද යාට යාගෙන සාවධානයක් නැහැ. අවදියක් කියන්නේ දැන් හරිම අවධානය පිටද්දී ඒක උත්සාහයකින් කරන එකක් නෙමෙයි. નિરાයාසෝයේ සිහිය ඔටෝ එන්න ගන්නවා. එතකොට අපි තේරුම් ගන්නවා එහෙනම් දැන් මම කරන්න තියෙන එකම දේ තමයි මම මෙන්න මේ ඉරියව්ව ක්‍රියාව වටපිටාව ගැන අවදි වෙන්න පටන් ගන්නවා. දැනුවත් වෙන්න ගන්නවා. මේකට ලේසි පොයින්ට් එකක් තමයි නිකන් ඉන්න ගමන් අහන්න දැන් මම සතියෙන් දින්නේ සිහියෙන් දින්නේ කියලා ප්‍රශ්නේ පොඩ්ඩක් අහන්න. මොකද ඒ ප්‍රශ්නෙට ආපු ගමම්ම ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ අහද්දිව ටක් ගාලා තමයි මේ මොහොතේ ඉන්න වෙනවා. මොකද ඒ ප්‍රශ්නේ අහපු ගමම්ම ඉවරෙන්නව ඇවිල්ලා ඉවරයි. ඒ ප්‍රශ්නෙට උත්තර ඕනේ ඒ ප්‍රශ්නේ ටක් ගාලා ඔබ සිතවිල්ලෙන් කඩනවා. ඒ ප්‍රශ්නේ ඔබ අහද්දිම ඔබ දන්නේම නැතුව ඒ ප්‍රශ්නේ අහද්දිම ඔබ සම්පූර්ණ සිහියට ඇවිල්ලා ඉවරයි. දැන් තමන් මේ වෙලාවේ සිහියෙන් නෙමෙයි නම් ඉන්නේ සිහියෙන් නෙමෙයි කියලා බව දැනගද්දි සිහියනේ තියෙන්නේ. සතියනේ එතන තියෙන්නේ. සිහියෙන් කියලා නෑ මම මේ වෙලාවේ සිහියෙන් නෙමෙයි කියද්දිම එයා සිහියට ඇවිල්ලා ඉවරයි. සිහිය නැති බවට සිහිය තියෙනවා. සිහිය නැති බවට සිහිය ඇවිල්ලා. ඒකයි මම කියන්නේ මේ ප්‍රශ්නේ හරි ලස්සන ප්‍රශ්නයක්. ඒක හරි බලගත් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ. ඒ ප්‍රශ්නේ අහගන්න තැනම අපිට සිහිය නෑ කියලා ප්‍රශ්නේ අහද්දිම ඒ ප්‍රශ්නේ පුරුද්දට අහන්න බෑ. ප්‍රශ්නේ අහද්දිම අපිට ඇවිල්ලා දිනවා අවදියට. හරි මෙන්න මේ විදිහට අපි සිහිය හදාගත්තට පස්සේ මේ කියන සිහිය වර්ධනය කරගත්ත පස්සේ මම දැන් හොඳට මං ඉන්න වටපිටාව මං ඉන්න ඉරියව්ව මම මේ වෙලාවේ හිතමින් ඉන්නේ අනාගතය ගැන හිතනවද අතීතය ගැන හිතනවද අරයා ගැන හිතනවද මෙයා තව පිරිමියෙක් ගැන හිතනවද ගැහණියෙක් ගැන හිතනවද මං ගැන හිතනවද සහ මම මේ එළවලු කපනවද මම මේ ඇවිදිනවද කියලා මේ හැම ඒ වෙලාවේ ක්‍රියාව ගැන දැනුවත්ව දැන් ඉන්නවා. ඒ දැනුවත් වීමට ආපු ගමන් ඔබට තේරෙන්න පටන් ගන්නවා මේ අර සිටිවිල්ලත් එක්ක ගම් වෙලා හිටපු හාකබෝන් ගතියෙන් තමන් කැඩෙන්න ගන්නවා. තමන්ගේ ඇතුළ යම් අවකාශයක් නිර්මාණය වෙන්න ගන්නවා. සිටිවිලි නැතුව නැති වෙනව නෙමෙයි සිටිවිලි තියෙනවා. මේ සිහිය කියන තැනට ආවට පස්සේ නිකන් අපි අර ගම් එක වගේ නිකන් සිටිවිල්ලක් වෙලා හිටියනේ. සිටිවිල්ලක් වෙලා හිටපු ගම් එක අයින් වෙලා දැන් සිටිවිල්ල දැනගන්න කෙනා වෙලා. දැන් සිටිවිල්ලක් වීම වේ කියද දැන සිටිවිල්ලත් එක්ක බද්ධ වෙලා ඉන්නේ. සිටිවිල්ල බවට පරිවර්තපත් වෙලා අපි ඉන්නේ. සිටිවිල්ලක් දැනගද්දි සිටිවිල්ලෙන් අයින් වෙලා. සිටිවිල්ල අර ගම් ඒකත් එක්ක බද්ධ වෙච්ච එක අයින් වෙලා අපේ ඇතුළට තේරෙන්න ගන්නවා. කියන අපිට දැනෙන්න පටන් ගන්නවා මම දැන් අර නිදහසක් දැනෙනවා හරිම. හරියට නිකන් අර තියෙනවා සිටිවිල්ල. ඒ බැඳිච්ච සිටිවිල්ල හරිය ඕන එකක්. තරහ හරිය ඕන එකක් සිටිවිලි නැති කළොත් වැරදි. සිටිවිලි නැති කරන්න ගියොත් එම තවත් සිටිවිලි නැති කරන සිටිවිල්ල ඇතුලේ ආයෙ රිංගනවා අපි. එදා හොඳට තේරුම් ගන්න භාවනාවේ අපි සිටිවිලි නැති කරන්න යන්නේ. සිටිවිලි නැති කරන එකම තව සිටිවිල්ලක් ඒක. තව සිටිවිල්ලක් බවට පත් වීමක්ම තමයි ඒක. ඒක හොඳට තේරුම් ගන්න. ඒක අසඤ්ඤ වීම කියන්නේ අපි. සිටිවිලි නැති කරන සිටිවිල්ලකට රිංගලා තියෙනවා. සිටිවිල්ල නැති කරන්න ඕන කියන සිටිවිල්ලට බැහැගෙන ඉන්නවා. අපි කොයිලාකවත් මේ ප්‍රැක්ටිස් එක කරද්දි මේ සම්මා සංකප්පයට යද්දී තේරුම් ගන්න සිටිවිලි නැති කිරීමක් කරන්න එපා. ඒකත් තව දෘෂ්ටිගත විතර්කයක් වෙනවා. ਵਿਚාරයක් වෙනවා. තවත් විතර්කයකට බැහැගත්ත වෙනවා. ඒ හින්දා මොකද අපි දන්නේ නැතුව ඒක ද්වේෂ විතර්කයක්. සිතුවිලි නැති කරලා දාන්න ඕන. සිතුවිලි විනාශ කරන්න ඕන. කියන හරි නාස්තික සිතුවිල්ල. හරිම ද්වේෂ සහගත සිතුවිල්ලක් ඒක. ඒ හින්දා ඒකට වැටෙන්න යන්නේ නැතුව කියන අපි ඒකට අපි වැටෙන්න නොයා අපි මොකද කරන්නේ? දැන් අපි මේක දැනගන්නවා. ඒ දැනගත්තට පස්සේ දැනුවත් වෙන්න ගත්තට පස්සේ දැන් ඔන්න අපිට තේරෙන්න ගන්නනේ මම කරන ગેප් එකක් තේරෙන්න ගන්නවා කියලා. දැන් නිකන් අපිට අවදියක් තියෙනවා සිහියක් තියෙනවා නිකන් අර හිස් අවකාශය ඇතුළේ යන වලාකුළු වගේ සිතුවිලි තියෙනවා. නැති වෙලා නැහැ. හැබැයි අර අහස බැඳිලා නැහැනේ වලාකුළු වල. වලාකුළු ඔහේ යනවා පා වෙනවා අතුරුදහන් වෙනවා. ඒ වගේ නිකන් විතක්ක ਵਿਚාර ටිකක් ඇතුළේ යනවා.
ඇතුලේ මොකද්ද වලාකුළු ටිකකුත් යනවා. වලාකුළු ටිකක් මෙහෙම ඇතුලේ පාවෙවි යනවා. හැබැයි අපිට තේරෙනවා දැන්. හැබැයි වලාකුළු තියෙන බවක් දන්නවා. නැති කරන්න යන්නේ නැහැ. හැබැයි ඒකට බැඳිලත් නැහැ. ඔන්න ඔය වගේ ස්වභාවයක් අපේ අභ්‍යන්තරයේ සකස් වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඔය වගේ මූඩ් එකකට දැන් අපේ ඇතුළාන්තය දැන් වැටෙන්න ගතට පස්සේ ඊට පස්සේ දැන් අපි හිතමු දැන් තව ටිකක් එයා හොඳට සතිමත් වෙද්දී සතියේට යද්දී දැන් බලන්න එයා කරන්නේ මොකද්ද කියලා ඕත් මෙතනදී එයා කරන්නේ නැහැ මොකොත්. දැන් මං අහන්න දැන් ඔයා හොද දැන් හාමුදුර මං ඔය වගේ දැන් මට හරි. දැන් මම වාඩි වෙලා ඉන්නවා මට සිතුවිලි වලාකුළු වගේ යනවා සද්ද වලාකුළු වගේ එනවා මට ප්‍රශ්නයක් නැහැ අවදිය තියෙනවා. මං හෙවොත් දැන් මොකද්ද මං කරන්න ඕනේ කියලා හෙවොත් මොකද්ද කියන්න තියෙන්නේ? මුකුත් නොකර ඉන්න. කරන්න උතරදී මොනවා හරි ආයෙ කරන්න කිව්වොත් ආයෙ මොනවා හරි මෙනෙහි කිරීම කරන්න හරි හිතන්න හරි සම්මා සංකප්ප හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ හිතන්න හරි මොනවා හරි කරන්න ගියොත් පොඩ්ඩක් වැඩි අවුලක් වෙනවා. ඒ නිසා අපි තාම ඔය විතර්ක කරන්න යන්නේ නැතුව තාම දැන් මම මුකුත් නොකර කිසිම දෙයක් කරන්නේ නැතුව මෙහෙම ඉන්නවා. මුකුත් නොකර ඉන්නවා. දැන් මට ඔක්කොම ගෙවෙන හැටි පේනවා. එතකොට මට තේරෙනවා මම ඉන්න වටපිටාව ගැන මම සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ මට තේරෙනවා වටපිටාව තුල තියෙන්නේ වෙනස් වීම විතරයි කියන එක සිහියට දැනෙනවා. හොඳට බලන්න මේ හිතනවා නෙමෙයි මේ තාම ඒ කියන්නේ Tamanට තේරෙනවා දැන් කුරුළු සද්ද ඇහෙනවා නැසී යනවා. ඊළඟට මේ ෆෑන් වල හුළඟ දැනෙනව නොදැනෙනව. එතකොට අපිට පේනවා මේ එළිය ඔක්කොම එළියේ රස්නේ එනවා නැතු වෙනවා. මෙන්න මේ වගේ අපිට තේරෙනවා මම ඉන්න වටපිටාව ලේබල් ගහන්න යන්නේ අපි කුරුල්ලෝ කියන්නේවත්. يعني මේ කුරුල්ලෙක්ද මේ මෙහෙම එකක් කියන්නේ අපිට ඒ කියන්නේ අපිට අර 100ට අහු වෙනවා අපිට බෙදා ගන්න බෑ මේ කුරුල්ලෙක්ද මේ ෆෑන් එකක්ද මොනවත් කියලා වෙනම ලේබල් ගහන්නේ. හැබැයි වටපිටාවේ මොනම දේ වුණත් එකව මේ නිකන් ගෙවි යන. හැබැයි ගෙවි යන එක මට තේරෙනවා අර හිස් අවකාශයක මූඩ් එකනේ මම ඉන්නේ. ඒ බ්ලැන්ක් එකට ප්‍රශ්නයක් නැහැ. බ්ලැන්ක් එකට එක දුකක් ගෙවුනද සැපක් ගෙවුනද කුරුල්ලෙගේ සද්දයක්ද කුණුහරුපයක්ද බනක්ද එහෙම මොනවද අදාළ වෙන්නේ නැහැ අභ්‍යන්තරයට. ඒ කිසිම දෙයක 아무තු බෙදිල්ලක් නැහැ. ඒ කියන්නේ එයාට ඉතින් කුණුහරුපයක් වුණත් දැන් අපිට හිතන්නකො මෙහෙම බාඩිලා ඇද්දි මේ පැත්තෙන් පළු යන්න කුණුහරුප කියද්දි අපිට මාර අප්සෙට් නේ. අනිත් පැත්තෙන් එනවා අම්මට මට ಗುಣ කියනවා අනේ මාර ළමේ පුදුම විදියට භාවනා කරනකදී මාර ජෝයි එකක් නේ. දැන් කුණුහරුප කියද්දි කුණුහරුප කියලා දන්ද. ඒක දැනෙන්නේ නැතුව අවිඥානික නෑ. දන්නවා කුණුහරුප කියලා. දන්නවා ප්‍රශංසාව ඒ වුණාට මුකුත් විශේෂයක් දැනෙන්නේ නෑ ඇතුළට. නිකන් ඒකත් ගෙවිලා යනවා. කුණුහරුපෙත් ගෙවිලා යනවා. ප්‍රශංසාවත් ගෙවිලා යනවා. ඒක කුණුහරුපයක්ද ප්‍රශංසාවක්ද කියලා පවා ලොකුවට හිතෙන්නේ. දන්නවා. නැතුව අර නිකන් අර 100ක් නැති වෙලා නිකන් ගිහිල්ලා නෙමෙයි. දන්නවා මේ අම්බහන්න පළු යන්න කුණුහරුප කියලා බයින්නේ මේ. අර ඉස්සර වදිනවනේ නිකන්. දැන් නිකන් වැදෙන්නේ නැතුව ඔහේ යනවා. වර්ගීකරණයක් කෙරෙන්නේ නැහැ ඇතුළ නිකන් හිතන්නේ අරෝ මට මෙහෙම කියනවා මෙන්න මෝ මට මෙහෙම කියලා. එහෙම දැනෙන්නේ නැහැ. නිකන් දැනෙනවා බයිනවා ගලනවා. අර අම්මෝ අර අය මට ಗುಣ කියනවා කියලා දැනෙනවා. දැනුණාට ඉස්සර මාර සතුටුයිනේ. අම්මෝ මට මාර මම භාවනා කරන කෙනෙක් මෙහෙම කියලා මේ අය මට මාර විදිහට ಗುಣ කියනවා කියලා. දැන් දන්නවා ಗುಣ කියනවා කියලා. ඒ දෙකම එකම උපේක්ෂා සිතා. Tamanට තේරෙන්න ගන්නවා දෙකම යම් මට්ටමක නිකන් විශේෂයක් නැති වෙලා ගිහිල්ලා ඇතුළට නිකන් අර නිකන් දැන් හොයන්න බෑ හොඳද නරකද මේ වේදනාව හොඳයිද ඉස්සර එහෙම නෙමෙයිනේ දුකක් වේදන අපෝ මට බෑ භාවනාව කකුල හරවන්න ඕනේ මට නම් එපා මේක ඇක්කුම නම් එන්න එපා කියලා මේ දුක නම් එපා කියලා මාර විදියට හැප්පුණානේ අපි මාර විතර්ක ගොඩක් ආවනේ විචාර ගොඩක් ආවනේ මොනවා එපා මේ මට නම් බෑ කියලා ඒකට දැන් කැක්කුමයි ඒත් ඉතින් එන්නේ මොනවාක් කැක්කුමයි කකුල නලියනවා ඕනම් මාරු කර ගන්න බල හැබැයි අර නිකන් අර අයින් කරපන් කකුල් මේව කරපන් අයින් කරපන් කියලා ඉස්සර මාර විදියට ඒ පොඩි දුකක් එක්ක හැප්පුණානේ ඇතුළ මාර හැප්පිල්ලක් හැප්පුණා දැන් තේරෙනවා ඉතින් දුකයි ඉතින් ඕකත් ඉතින් ඔහොම ගෙවිලා යනවා
කියන්නේ තමන් තමන්ගේ ඉරියව්ව ගැන හොඳට සිහිය තියෙනවා. ඒ කියන්නේ තමන්ට ඉරියව්ව දැනෙනවා. ඉරියව්වත් තේරෙන්නේ ඉරියව්වත් අර වටපිටාව සද්ද වෙනස් වෙලා යනවා වගේ. කුණුහරුප ඇහිච්ච එක වෙනස් වෙලා ගියා. අරක වෙනස් වෙලා ගියා. වගේ අර බොඩි එක දැනෙනවා. බොඩි එක ඇසෙර සිහිය හොඳට තියෙනවා. සිහිය තිබ්බට බොඩි එකේ දැනෙන දේවල් ඇතුලේ විශේෂයක් නැහැ. ඇතුලේ ඒක අර ඉස්සර තරම් ලොකු මේ රණ්ඩුවක්. ලොකු සටනක් කරන්නේ නැහැ. මේ ඇතුළට දැනෙන දේවල් තනිකර මේ අයින් කරන්න. ඒ කියන්නේ ඒ ඇනෙන වේදනාවල් කැක්කුම් ඒක ඉතින් තියෙනවා. ඉතින් ඒක තියෙනවා එච්චරයි. ඕක ඉතින් දිගට ඕක හොඳ වෙන්නේ කියන්නේ ඕක බලන් හිටියොත් හොඳ වෙයි කියලා චේතනක් නැහැ. නිකන් තියෙනවා. හැබැයි මට තේරෙනවා ඉස්සර වගේ නෙමෙයි මට දැන් ඉස්සර විනාඩි 10ක් යද්දි එහෙට කකුල් කරකවනවා මෙහෙට හැමෙරනවා මෙහෙට හැමෙරනවා දැන් විනාඩි 50ක් ගිහිල්ලා දැන් අර කැක්කුම තියෙනවා හොඳටම. වේදනාව දින හැබැයි ඒකත් එක්ක මෙන්න ඉන්න පුළුවන්. ඒක බෙදන්නේ නැහැ. මේක නරකයි හොඳයි කියලා බෙදන්නේ නැහැ. බෙදෙන්නේ නැහැ ඇතුළ. නිකන් ඒකත් යම් දැනීම මාතර විතරයි. කියලා ඔන්න ඔය වගේ මූඩ් එකක් මම මේ කියන කතාව භාවනා කරලා තියෙනවා නම් අත්දකලා ඇති. ඒ කියන්නේ තමන් භාවනාව කියන විශේෂ යම් දුරකට ගිහිල්ලා තියෙනවා නම් පරියංග භාවනා, සක්මන් භාවනා කරලා එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් අත්දැකීම් තියෙනවා නම් යම් මට්ටමකදී ඔන්න ඔය ස්වභාවයට අපේ ඇතුළ බෙදන්න බැරි කිසිම දෙයක් වර්ගීකරණය කරන්න බැරි. හොඳද නරකද දුකද සැප දුක දැනෙනවා. සැප දුක කියලා විශේෂයක් කරන්න බැරි. විශේෂයක් කරන්න බැරි. ඒක නේ අමුතුවෙන් කාටවත් කියන්න ඕනෙත් නෑ. කමඨහ සුද්ධ කරනවා කියලා ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ ඇටට ඔටෝ බාරගෙන ඉවරයි. දන්නවා. කමඨහ සුද්ධ කළත් ගුරුවරයා කියන්නේ මොක බාර ගන්න කියන එක. ඕක පිළිගන්න කියන එක. ඕකත් එක්ක ඉන්න කියන එක. ඉතින් ඒක තමන්ට කියන්නේ තමන්ටම තමන්ගේ කමඨහ සුද්ධ විලක් කරගන්න. තමන්ටම තමන්ගේ ඇතුළත දන්නවා දැන් මේකේ තියෙන්නේ ඒතන් සන්තන් ඒතන් පණිතන් යදිදන් උපේක්ඛා. මේක ශාන්තයි මේක ප්‍රණිතයි උපේක්ෂාව කියලා නිකන් බලෙන් උපේක්ෂා වෙන්න යනවත් නෙමෙයි. යාගේ නැචරල් සිස්ටම් එක. අර සතිය කියන එක තැනට හොඳට අර ඉරියව්වට ක්‍රියාවට වටපිටාව ගැන හොඳට සිහිය හදපු කෙනාට ඒ සතිය ගැඹුරට යන්න මේ දරණ ශක්තිය ඒ දරන්නේ අමාරුවෙන් නෙමෙයි. දරන්නේ වෙහෙසකින් නෙමෙයි. දරන්නේ අර බලෙන් වේදනාව කියලා එහෙම නෙමෙයි. නිකන් හරිම උපේක්ෂාසිතකින් දරන ඔක්කොම බාර ගන්න. ඒතකොට දුකක් ඒවා ඕන වෙහෙසක් ඒවා මොන සිතවිල්ලක් ආවත් Tamanට පේන්න පටන් ගන්නවා. එහෙම වෙන්න දැන් Tamanට තේරෙන්න ගන්නවා දැන් මගේ මෙන්න මේ වගේ ස්වභාවයක්. මගේ අභ්‍යන්තරයේ දැන් මෙන්න මේ වගේ ස්වභාවයකට පරිවර්තන වෙනවා. අන්න ඒක තුල Tamanට හරි නිදහස්. ඒ කියන්නේ එතකොට යාට මේ පරියංග භාවනා කරනවද සක්මන් භාවනා කරනවද එදිනදා වැඩක් කරනවද කියලා එහෙම තේරෙන්නේ නැතු වෙලා යනවා. මොකද එකම මූඩ් එකක තමයි සිහිය තියෙන්නේ. එකම සිහියකුයි උපේක්ෂාවකුයි දවසේ හැම තැනකටම ගිහිල්ලා තියෙනවා. එතකොට යාට වාඩි වුණත් එහෙවොත් දැන් මොකද කරන්නේ? ඉතින් මුකුත් නැහැ. ඉතින් එනදී නිකම්ම බෑර ගැරෙනවා. නිකන් සිහියකුත් තියෙනවා. ඉතින් නෑ. ඉතින් වැඩ කළත් එච්චරමයි. සක්මන් කළත් ඔච්චරමයි. දැන් තේරෙන්නේ නැහැ. කියන්නේ සැප දුක තේරෙනවා. බයිනවා කුණුහරුප කියනවා තේරුණාට මුකුත් නැහැ. ඉතින් ඒකට ප්‍රතික්‍රියා කරන්න තරම් ලොකු දේශයක්. ලොකු ආශාවක් ඇතුළේ නෑ. නිකන් සයිලන්ට් වෙලා. ඇතුළ හරි නිහඬයි. හරි නිශ්ශබ්දයි. හරි උපේක්ෂයි. හසියයි. අන්න එතකොට එයා දන්නේම නැතුව එයාගේ මුළු ලයිෆ් එකම මේක වෙනවා. එයාට ආයේ වෙනම පරියංග සක්මන් කියලා තේරෙන්නේ නැහැ. ඇවිල්ලා වෙනම කරන එක. මොකද පරියංගලත් ඔය මූඩ් එකමයි තියෙන්නේ. සක්මන් ඉතින් මුළු දවසම එයා දන්නේම නැතුව ඔය මූඩ් එක එයාගේ ලයිෆ් එක වෙනවා. මූඩ් එක ඔය ජීවිතේ බවට පත් වෙනවා. එතකොට එයාට භාවනා කරන එකයි ජීවත් වෙනවයි කියලා දෙකක් නෑ. එයාගේ ජීවිතේමයි භාවනාව. එයාගේ හැම ක්‍රියාවක්ම භාවනාව. හැම ඉරියව්වකම භාවනාව. හැම සිතවිල්ලක්ම භාවනාව. භාවනාවට අදාළ සිතිවිලි නැති සිතිවිලි කියලා නෑ. ඒ කිසිම දෙයක් බෙදිලා නෑ. කිසිම දෙයක් වර්ගීකරණය කෙරෙලා නෑ. ආන්න ඔන්න ඔය අත්දැකීමට ඔන්න ඔය එක්ස්පීරියන්ස් එකට අපි භාවනා ජීවිතේ ආවට පස්සේ අන්න ඔතන තමයි ඔය අපි ප්‍රැක්ටිකලි අනිත්‍ය දකින්නේ. ඒ කියන්නේ අනිත්‍ය අවබෝධයකට කියලා. නැත්තම් අපි ඉස්සර කලේ මේ දුක අනිත්‍යයි දුක හිතනවානේ. හිතලා නැහැ. දැන් අනිත්‍ය අවබෝධයකට යනවා අපි ටික. අපි දන්නවා වර්තමානයේ තුල පවතින්නේ මේ ගලණය විතරයි. මොහොතක් කියලා දෙයක් නැහැ මෙතන. සද්දයක් ඇහුණත් ගලණයක තියෙන්නේ.
සිතවිල්ලක් ආවත් ගලන එක තියෙන. වේදනාවක්වත් දැන් මෙතන වාඩි වෙද්දි බලන්නකො කොච්චර සැපහැසුවක් තිබ්බද. දැන් බලන්න ඉරියව්ව. දැන් පොඩ්ඩක් කකුල එහෙට මෙහෙට කරන් හිතනවා ඉවර වෙයිද කියලා බලනවා. අම්මෝ 10 මාරත් වෙලා. දැන් ටික අර වාඩි වෙච්ච පහසුව නේද? ඉතින් බලන්න එතකොට අපි තේරුම් ගන්න එහෙනම් එතකොට මොකද වෙන්නේ? එතකොට අපි මොකද වෙන ඔටෝම අර ඒ මූවමන්ට් එකට ඕකේ. හැබැයි දැන් සිතවිල්ලක් වුණොත් ඔන්න රණ්ඩුව පටන් ගන්නවා. යකෝඩ මම වාඩි වෙද්දි පහසුව තිබ්බනේ කෝ දැන් ඒකක් මොන කරුමයක්ද මේක මොන වේදනාවක්ද කියලා අර සිතවිල්ලක් වෙච්ච ගමම්ම සිතවිල්ලක් වෙනවා කියන්නේ අර මම වාඩි වෙද්දි මාර සැහැල්ලුවක් දැවුණා මාර සතුටක් දැවුණා අන්න ඒක පරණ මතකයක්නේ. ඒ සිතවිල්ලට ගියපු ගමම්ම වර්තමානයේත් එක්ක රණ්ඩුව පටන් ගන්නවා. මොන කරුමයක්ද දැන් මේක අමාරුයි මට නම් බෑ. ඒ මොකද මම සිතවිල්ලක් වෙච්ච ගමන් යථාර්ථය වෙනස්. යථාර්ථයේ හැම වෙලෙම අනිත්‍ය ලක්ෂණේ තියෙන්නේ. යථාර්ථයේ හැම වෙලෙම ගලන එක තියෙන්නේ. යථාර්ථයේ හැම වෙලෙම තව දෙයක් බවට පරිවර්තනය වෙමින් තියෙන මොහොත. මොහොත කියන්නේ උපාදට ඉතිබං කියන්නේ හට ගැනීමක් තියෙන වෙනස් වීම පැවැත්මක් තියෙන්නේ. පැවතීමක් කියලා එකක් නෑ. භංගයක් තියෙනවා. උපාදට ඉතිබංගයක් තියෙන්නේ. වෙනස් වීම පැවැත්මක් මෙතන තියෙන්නේ. ඒ කියන්නේ එතකොට මට දෙනවා වර්තමානයේ හොඳට සිහිය ආවට පස්සේ අපිට තේන්නේ මෙතන උපාද තිතිබංග. හටගැන්මක් වෙනස් වීම පැවතීමක් නැතිවීමක්. එතකොට හටගැන්මක් වෙනස් වීම පැවතීමක් නැතිවීමක් දැන් තියෙන්නේ. එහෙනම් හැම වෙලෙම තියෙන්නේ මොකද්ද? වෙනස් වීම පැවැත්මක් විතරයි. පරිවර්තනයක් විතරයි. අන්නේ ස්වභාවයකට පත්වීමක් විතරයි. වැස්ස වලාකුළු වැස්ස බවට පරිවර්තන වෙනවා. වැස්ස ආයේ ගඟ බවට පරිවර්තන වෙනවා. ගඟ අහපව ජල වාෂ්ප බවට පරිවර්තන වෙනවා. ජල වාෂ්ප ආයේ වලාකුළු බවට පරිවර්තන වෙනවා. ඉතින් මේ වගේ වර්තමානයේ තියෙන හැම වෙලෙම ඒ නතර වීල්ලක් නෙමෙයි. ඒ කියන්නේ වලාකුළු නතර වෙලා නැහැනේ හැම වෙලෙම තව වෙන ස්වභාවයකට පරිවර්තන වෙනවා. ගඟ නතර වෙලා නැහැනේ ගඟ ගාලා පරිවර්තන වෙනවා ජල වාෂ්ප වෙමින් තියෙන්නේ. ජල වාෂ්ප නතර වෙලා නැහැනේ වලාකුළු වෙමින් ඝනීභවණය. ඒක ආයේ වාෂ්ප වෙයි. වතුර වෙයි. එතකොට අපි තේරුම් ගන්න එහෙනම් ප්‍රසන්ට් මොමන්ට් එක. වර්තමානයේ මම සිහියෙන් ඉද්දී මට තේරෙන්න ගන්නේ මේ මගේ ඉරියව්ව දිහා බැලුවා. වටපිටාව දිහා බැලුවත් වටපිටාව ගැන සිහියෙන් ඉද්දී ඉරියව්ව ගැන සිහියෙන් ඉද්දී තමන්ගේ සිතුවිලි ගැන සිහියෙන් හිටියත් තමන්ගේ සිහිය ගැන බලන් හිටියත් සිහියත් අර විදිහේම වෙනස් වෙනවා. අර සිතුවිලිත් එක හුස්ම දිහා බලන් හිටියට දිගට ඒක විතක් ਵਿਚාර තියෙන්නේ නැහැ. ඒකත් වෙන මොකක් හරි එකට යනවා. මෙන්න මේ වගේ අපිට තේරෙනවා මේ වර්තමානයේ සිහියට ආවට පස්සේ මේක හැම වෙලේම තියෙන ගලන එක කියලා. හැබැයි සිතවිල්ලක් බවට මම පත් වුණොත් මම යථාර්ථයක රණ්ඩු කරනවා. ඒක තමයි දුකයි කියන්නේ. අනිත්‍යයි අනිත්‍ය තේරුම් ගත්තේ නැත්තම් අනිත්‍ය දැක්කේ නැත්තම් මේක දුකක් වෙනවා අපිට. මොකද හැම වෙලෙම අපි මේ අනිත්‍ය ස්වභාවය දැක්කේ නැත්තම් අපි කියන්නේ අම්මෝ අපි කියන්නේ සමහර වෙලාවල මෙයා ගැන බලන්නකො මෙයා ඉස්සර කොහමද හිටියේ? මගේ දරුවා මෙහෙමයි හිටියේ, යාළුවා මෙහෙමයි හිටියේ. බලන්නකො එයා මාර වෙනස් විලානේ වෙනස් වුනේ. ඉස්සර මට පණ ඇරලානේ ආදරය කරේ. මං වෙනුවෙන් ජීවිතේම දුන්නානේ. මං ගැනමනේ කල්පනා කරේ මං ගැනමනේ කිව්වේ කියලා. එතකොට අපි බලන්නේ මේ මිනිස්සු වෙනස් වෙන විදිය හිතා ගන්නත් බෑ. එහෙම මිනිස්සු කියන්නේ හිතා ගන්න බෑ මේ මිනිස්සු වෙනස් වුණු විදිය. කොහොමද කැපවීම කරේ? එහෙම කියන්නේ ඇයි? එහෙම කියන්නේ හේතුව තමයි එයා අරයාගේ අර පරණ දැකපු සිද්ධිත් එක්ක ඒක ගලණයක් කියලා තේරිලා නැහැ. එයා ටක් ගාලා ඒ සිද්ධියත් එක්ක මෙයා හොඳ කෙනෙක්. මෙයා නරක කෙනෙක්. මෙයා ආදරණීය කෙනෙක් කියලා ටක් ගාලා තමන්ගේ ඇතුලේ සිටිවිල්ලක් වෙලා. සිටිවිල්ලක් වෙලා කොටු කරගෙන සිටිවිල්ලක් වෙච්ච ගමන් අපිට ගලනවා. දැන් තේරුම් ගන්න ඔබට සිටිවිල්ලක් වෙච්ච ගමන් වටපිටාව තේරෙන්නේ නැහැ. අර මං කිව්වේ දැන් මේ බණ අහන ගමන් මොකක් හරි සිටිවිල්ලකට ගියපුවා මොනවද කිව්වේ කියලා තේරෙන්නේ නැහැ. මොනවද උනේ කියලා තේරෙන්නේ නැහැ. වෙන ලෝකෙක ඉන්නේ සිටිවිල්ලක් අස්සෙන් ඉන්නේ. එයා දන්නේ නැති වුණාට එයා ගැන හිතාගෙන අවුරුද්දක් විතර යද්දි එයා සිටිවිල්ල ඇස්සේ එයා නිත්‍ය කරගෙන ඉන්නවා. හිටියට ඒ මිනිස්යාගේ නාම රූප પરම්පරාව ඔක්කොම ගලලා ඉවරයි. ඒවා වෙන ස්වභාවයකට පරිවර්තනලා ඉවරයි. ඉතින් ඊට පස්සේ මෙයා බලද්දි අර අතීතයෙන් ගත්ත මතකයේමනේ දැන් බලන්නේ ඇවිල්ලා බලපු ගමන් ආත්පසින් වෙනස් මිනිහ. හිතා ගන්න බෑ. ඉතින් පුල් අවුල් දුක් වෙනවා රණ්ඩු වෙනවා අයියෝ කියලා. මගේ භාවනාවට මොකද උනේ? ඒ අර සමාධියක් ආපු ගමන් ඒ සිටිවිලි හිටපු ගමන් දැන් මට මේ මොකද වෙලා තියෙන්නේ? දැන් කෝ අර ඉස්සර දැක්ක බ්ලිස් එක නෑනේ. ජෝයි එක නෑනේ. එයා ඒ ජෝයි එක ලබලා ඒක සිටිවිල්ල බවට පත් කරගෙන. අපි කියන්නේ භාවනා කළ සමාධියේ ලබන්න ප්‍රීතිය ලබන්න ප්‍රීතිය සිටිවිල්ලක් කරගන්න එපා.
ප්‍රීතිය සිතවිල්ලක් කරොත් එහෙම බලනවා ඇයි මේ දැන් මට එන්නේ නැහැ ඉස්සර මම මාර විදිහට සතුටක් එනවා භාවනා කරද්දි ජෝයි වෙනවා දැන් මාව ජෝයි වෙන්නේ නැහැ එහෙ වෙන්නේ ඒක පේන්නේ යාට එයා ඒ ජෝයි එක සංකල්පයක් වශයෙන් ග්‍රහණය කළා විතර්කයක් වශයෙන් ඔළුවට දාගෙන අපි කියන්නේ හරි දැන් ජෝයි එක ඒක සිතවිල්ලක් කරගන්න එක ඉවරයි දැන් තියෙන්නේ පට්ට දුක ඉතින් ඒක සිතවිල්ලක් කරන්නේත් නැහැ ඒක තමයි මොහොත ඉස්සරයිදී නේ ගොඩක් අය බලනවා කියන්නේ අම්මෝ ඉස්සර නම් ආරාමේ කොහොමද දැන් කොහොමද ඉස්සර මාරයි ඉතින් ඇයි ඒක සිතවිල්ලක් කරගත්තේ ඉතින් ඒ කාලේ ඒක මේ කාලේ මේක මොකද වෙන්නේ ප්‍රශ්නයක් නැහැ ඒ කාලය ගැන ඒ කාලේ අත්දැකීම සිතවිල්ලක් කළොත් මේ කාලේ මේ දැන් යථාර්ථයත් එක්ක රණ්ඩුවක් අපෝ දැන් හරි නෑ මේ දැන් නම් නිහඬරන සෙට් වෙන්නේ නැහැ ඉස්සර කොච්චර ෂෝයිද කොච්චර හොඳද මෙහෙමයි මේක ඇහිටියේ දැන් මොකද්ද මේක දැන් නිකන් කොටුව වගේනේ කෝ හොද කලාව කෝ ඉන්න පිරිස ඒ වෙන්නේම අපි දන්නේ අපි සිතවිල්ලක් වෙලා අතීත මතක ඒ කාලෙට ඒක වින්ද ඉතින් එච්චර ගැලුවා ඒක දැන් මේ දැන් තියෙන ගලනේ මේක ඉතින් මේක සිතවිල්ලක් කරගන්න අවශ්‍ය නැහැ මේක සිතවිල්ලක් බවට පත් වුණොත් දැන් දුකක් වෙනවා වර්තමානයේ ප්‍රශ්නයක් වෙනවා ගැටුමක් හැදලා ඉතින් එතකොට මට සමාධිය නැහැ කියන ප්‍රශ්නයක් නැහැ ඉතින් සමාධිය සිතවිල්ලක් බවට පත් වුණොත් තමයි මෙතන දඟලන්නේ අපි. චික් මට භාවනාව සෙට් වෙන්නේ නැහැ අරවා මේවා කියලා දඟලනවා. ඉතින් එතකොට ඔන්නෝක තමයි කියන්නේ දැන් මේ ලෝකෝත්තර විතක්ක ਵਿਚාරයේ තේරුම් ගන්න යද්දි අපි තේරුම් ගන්නවා අපි කොයිලාවකවත් සිතවිල්ලක් බවට පත් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ඒ ස්වභාවයේ දැනීමක් බවට පත් වෙනවා. ඒ දැනීමක් බවට පත් වෙද්දී අපිට තේරෙනවා මෙතන ඇත්තටම වර්තමානයේ වස්සන වැසි දෙවි කෙනෙක් නැහැ. වස්සන වැසි දෙයියෝ කියලා කෙනෙක් නැහැ. ඒ වගේ ගඟ ගලවන කෙනෙක් නැහැ. මේ දැන් අපි වාඩි වෙලා ඉදි කකුල කැක්කම දීපු කෙනෙක් කියන කවුරු හරි මාට ඇවිල්ලා වේදනාව දුන්නද? මේ කවුරු හරි මට ඔන්න මොකක් හරි හුනියමක් කළා ඇඟට වේදනාව දුන්නද? නැහැ ඉතින්. කවුරු හරි මේ හුනියමක් කොහේ හරි කළේ නැහැ. ඉතින් ඒක තමයි ඒකේ ස්වභාවය. කාටවත් දෙන්න බෑ මොකුත්. ඒක ඒ ස්වභාවයෙන් අන්නේ ස්වභාවයටපත් වෙනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්නවා එහෙනම් මේක අනාත්මයි කියන්නේ මේක. පුද්ගලයෙක් කරන දෙයක් නෙමෙයි. 100 80 බවටපත් වෙනවා. 100 වෙලා යනවා. භාවනා ආනාපාන සතියේ තිබ්බ අරමුණ මේ සිතවිලි බවට පරිවර්තනය වෙනවා. ඊට තව කෙනෙක් ගැන හිතපු එක ඔන්න අතීතය ගැන හිතලා ඔන්න අනාගතය ගැන හිතෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තේරෙනවා මේ අතීතයෙන් අනාගතයට යවන කෙනෙක්වත් අනාගතයෙන් තව කොහෙට හරි යවන කෙනෙක්වත් යවන්නේක් නෑ. මේක තමයි ධර්මතාවය කියන්නේ. මේක අනාත්ම ස්වභාවය. මේක තමයි පටිච්චසමුප්පන්න ධර්මතාවයක්. එතකොට මට හොඳට සිහියෙන් ඉද්දි සතියෙන් ඉද්දි මුකුත් නොකර ඉද්දි Tamanට තේරුම් ගන්නවා මෙන්න මෙතන තියෙන අනිත්‍ය ලක්ෂණයක්. මෙතන තියෙන අනාත්ම ස්වභාවයක්. ඒ අනාත්ම ස්වභාවය සිහියෙන් හිටියොත් මං අනාත්ම ස්වභාවය බවට පත් වෙනවා. සිහිය නැති වුණොත් එහෙම මම සිතවිල්ලක් බවට පත් වෙනවා. සිතවිල්ලක් බවට පත් වෙච්ච එක මම රණ්ඩු වලි මණි සංසන්දනය කිරීම. ඒ කාලේ මෙහෙමයි දැන් මෙහෙමයි අනාගතේට මෙහෙම වෙයිද දන්නේ සංසන්දනය කිරීම. මේ ඔක්කොම අර කාලයට වැටෙනවා. කාලයට වැඩිච්ච ගමන් පුද්ගලත්වයේ නිර්මාණය වෙනවා. පුද්ගලත්වයේ මමත්වයේ කියන නිර්මාණය අපෝ මට හැමදාම මෙහෙම ඉන්න වෙයිද? වන්න ඉතින් අම්මෝ කියලා හැමදාම මේ දුක විඳින්නේද කියලා ඔන්න ඊට පස්සේ අර සංසන්දනයේට ගියපු ගමන් මමත්වයේ හැදිලා ඔන්න බය හිතෙනවා. එතකොට ඒ වුණාට බලන්න ওই චක්‍රය හොඳට බලන්න. බලලා ඊට තේරුම් ගන්න. ඇත්තට මම සිහිය වුණොත් එහෙම ඉතින් සතිය බවට පරිවර්තනය වුණොත් එතන තියෙන අනාත්මය, එතන තියෙන අනිත්‍ය. ඇත්තට මේක දුකක් වුණේ අපිට අපි මේ රිද්මේ බාර ගන්නේ නැතුව සිතවිල්ලක් බවට පත් වෙලා වර්තමානයේ යථාර්ථයත් එක්ක ගැටෙනවා. මොකද මම සමාධිය කියන සිතවිල්ලක මම ඉන්නවා මේ වෙලාවේදී විසිරිච්ච බව. ඉතින් එතකොට අර සිතවිල්ලයි පවතින යථාර්ථයයි අතර ගැටණයක් ඇති වෙනවා. ගැටුමක් ඇති වෙනවා. ඒතර මට පුළුවන් නම් මම සිතවිල්ලක් බවට පත් නොවි ඉතින් දැන් මම ජෝයි කරනවා. මොකද හිත එහෙ දුවනවා මෙහෙ දුවනවා අරේ දඟලනවා. ඉතින් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක නම් මේ වෙලාවේදී නැත්ත. ඉතින් මොකද ගැටලුව? සිතවිල්ලක් වෙච්ච යට විතරයි ගැටලුව තියෙන්නේ. ඒ සිතවිල්ලක් තියෙනනේ අපි සිතවිල්ලක් වෙලා ඉන්නේ. භාවනා කරද්දී මට මෙහෙම ඉන්නවා. මං ඊයේ හොඳ සමාධිය. අන්න ඒ සිතවිල්ලෙන් ආවොත් ඒව වර්තමානයේ ගැටලුවක්. වයසට යන එක ගැටලුවක්. ලෙඩ වෙන එක ගැටලුවක්. මරණේ ගැටලුවක්. හැබැයි ජීවිතය කියන සිතුවිල්ලට ජීවිතේ පවතින්න ඕන කියන සිතුවිල්ල නැති කෙනාට මරණය කියන්නේ යා වර්තමානයේ ප්‍රසන්ට් මොමන්ට් එක හොඳටම රසිදින වෙලාව මරණය කියන්නේ. ඒක තුල යන නර්තනයේ නටනවා. මොකද
මැරෙන වෙලාව කියන්නේ මම ප්‍රසන්ට් මොමන්ට් එක මම හොඳට එන්ජොයි කරන්න ඕන. හොඳට රස කරන්න ඕන. මොකද මේක මගේ ලයිෆ් එකේ ලස්සනම දෙයක්. මොකද මේ මරණය කියන ෆිල්ම් එකේ මේ අන්තිම කෑල්ල ලස්සනට බලන්න ඕනේ මම. මේ එන්ඩ් කෑල්ල මේක හොඳට රස විඳින්න ඕනේ. ඉතින් ඇත්තටම මේ මරණේ රස විඳින කෙනෙක් එයාව අතුරුදහන් වෙනවා එච්චරයි. එයා ගැන ආයෙ කතා කරා හෝ නොකිරීමකට අපි යන්නේ. අර බය වෙච්ච කෙනෙක් තව සිතුවිල්ලක් බවට පත් වෙලා ඉපදින්නේ. අල්ලගෙන සිතුවිල්ල එන්ජොයි කරන්නේ නැහැනේ විඳින්නේ නැහැනේ. බයට තව සිතුවිල්ලක එල්ලෙනවා. එතකොට නැවත යා සිතුවිල්ලක් හදන මායාකාරී ලෝකයක් වර්ල්ඩ් එකක් ඩ්‍රීම් වර්ල්ඩ් එකට ගිහිල්ලා ඉතින් ආයේ ඒක ඇතුලේ විදෝනවා. කර්ම හැදෙනවා කියන්නේ ආයේ මේ මායාවක් සීනියක් දැකීමෙන් බය වෙවි අර ඊරිසිය අර පරණ චක්‍ර ටික තියෙනනේ බැඳුනහම එන දුක්ඛ සතුට ඊරිසියාව වලි ඔය චක්‍ර කරකෝ යන නිසා ඔබ හොඳට බලන්න ඔබේ ආත්ම ලක්ෂයක් සීපත් කළත් පිටිපස්සට ඔය මේ බලන්න ඔය එකම මාරි වැඩ ටික තමයි කරලා තියෙන්නේ. එකම මෝඩ චක්‍ර කරකවලා තියෙන්නේ. සිතවිල් 100 බවට පත් වෙන්නේ නැතුව අවදි වෙලා අතුරුදහන් වීමට පත් වෙන්නේ නැතුව. මේ වර්තමානයේ තුල ඉදී එකපාරට මරණ මොහොතේ තමන් අතුරුදහන් කරනවා. අතුරුදහන් වෙන්නේ නැහැ අර සිතවිල්ලක් බවට පත් වෙන අය. චුති චිත්තය අල්ල ගන්න අය. චුති චිත්තයක් බවට පත් වෙන අය. චුති සිතවිල්ල බවට පරිවර්තනය වෙන අය. එතකොට එයා ඉන්නේ මායාවේ සීමාව ඇතුලේ. හොඳයි මම හිතන අද පැයකමාරටත් වැඩි අදත් ගත්ත වෙලාව